තිබුණාද වෙනස් වුණාද කියන්න බලන්න. තිබුණාද වෙනස් වුණාද? ඔන්න ග්ලූකෝස් හැදුවා ශාක පත්‍රය තුල. ඔහොමම තිබුණාද? ඉක්මනට කියන්න ඕනේ. නෑ. නේද? නෑ. වෙනස් වුණා. ඔව් වෙනස් වෙනවා. මොනවා බවට පත් වෙනවද පුතේ? ඔන්න මං දාන්න කලින් කියන්න බලන්න මට කවුරු හරි දරුවෙක් මොනවා බවට ග්ලූකෝස් පත් වෙනවද? පත්‍රය තුල මෙයා පත් වෙනවා පිෂ්ඨය බවට නේද? එහෙනම් ඔන්න හොඳයි. මං උනේ මතක නැහැ කියලා සද්ද නැතුව ඉන්නකොට. හරි. ග්ලූකෝස් පිෂ්ඨය බවට පත් වුණා. එතකොට පිෂ්ඨයේ විදියට හෝමම දිගටම තියෙන්නේත් නෑ. නේද? මෙයා අර මෙහෙ රෝන්ද ගහන්න යනවා කියලා මම කිව්වා. වර්ධනය සඳහා වර්ධක අග්‍රවලට අග්‍රස්ත අංකුර කක්ෂී අංකුර නේද? මූල අග්‍රස්ත එහෙම යනවා. එතකොටමයි පුතේ පත්‍රයේ ඉඳගෙන ඉවත් වෙන්න ඕන. නේද නේ? ඔයාලට පේනවා පත්‍රයේ ඉඳගෙන ඉවත් වෙනවා. උඩට යනවා සමහර දේවල් විදියට පහළට එනවා. ඇයි මුල් වල අල බහිනවා කියලා අපි කිව්වේ නේද? මඤ්ඤොක්කා වගේ දෙයක් හිතන්න. එතකොට මහත් වෙනවා මුල්. ඒ කියන්නේ පුතේ හැබැයි යන්නේ පිෂ්ඨය විදියට නෙමෙයි. එහෙනම් කියන්න බලන්න කවුරු විදියටද? සුක්‍රෝස් විදියට. ඕස් විදියට. කවුරු විදියටද? සුක්‍රෝස් විදියට. හොඳයි. සුක්‍රෝස් විදියට තමයි පරිවහණය වෙන්නේ. එහෙනම් ශාකයක් තුල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය නේද? එතෙන්දී හදන ප්‍රධාන ඵලයමයි පුතේ පිෂ්ඨය. නමුත් පිෂ්ඨය తాවකාලිකව පත්‍රය තුල තිබිලා නමුත් එහෙ මෙහෙ පරිවහණය වෙනවා. ඒ යන්නේ ෆ්ලෝයම පටකය තුල යන්නේ කොහොමද? සුක්‍රෝස් කියන සීනි එකක් විදියටයි යන්නේ. සීනි එකක් විදියට. පැහැදිලිද? රයිට්. ඔන්න ඔය දේවල් ටික අනුව අපි ඇත්තටම පිෂ්ඨය හදනවාද කියලා බැලුවා. පිෂ්ඨය නෙමෙයි. පිෂ්ඨය තියනවාද? නේද? ඔයාලට මතකයි පහුගිය දවසේ කතා කරපු පරීක්ෂණ පිෂ්ඨය තියනවාද කියලා බලන්න පත්‍රයේ ජලය නේද? අපි හොඳට හිරු එළිය තියෙන තැනක තිවිච්ච ශාක පත්‍රයක් අරගෙන පත්‍රය තැම්බුවා නටන ජලය. එතකොට ශාක පත්‍රයේ සෛලමයි පුතේ අජීවී වුණා. මැරුණා නේද? මිය යනවා. ඊට පස්සේ ඒ පත්‍රය අරගෙන මධ්‍යසාර ද්‍රාවණයක දාලා හැබැයි අපි කෙලින්ම ගින්දර දැම්මේ නෑ. ජල තාපකයක් මගින් තමයි මධ්‍යසාර ද්‍රාවණයට තාපය ලබා දුන්නේ. එතකොට කැකෑරුම් නලයේ ඇතුළ කොළ පාට වුණා. ඒ ඇයි පත්‍රයේ තුල තිබිච්ච මොන වර්ණකයද ඉවත් උනේ මධ්‍යසාරයට? මොන වර්ණකයද? කොළ පැහැති වර්ණය. කොළ පැහැති වර්ණකයට නමක් කියමුකෝ. හරිදප්‍රද. හරි. දප්‍රද පුතේ කරන්න තමයි අපි මධ්‍යසාරයේ තම්බන්නේ. පැහැදිලිද? right. ඇයි වතුරේ දැම්මුවට ඉවත් උනේ නේ. ඔන්න මේ සාරියට එන්නේ ළමයි කෑ ගහ සඳහා අපි හරි ඔයාලා මයික් වහගන්න දැන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න පත්‍රය හොඳට මධ්‍යසාරයේ තම්බල නටවල නේද? අපි ඉවතට ගන්නවා. අපි ගත්ත සුදු පිඟන් ගඩොල අරගෙන දැම්මමයි පුතේ ද්‍රාවණයක් බින්දු කීපයක් අයඩීන් වර්ණය දුඹුරු පාටයි අයඩීන්ගේ. නමුත් පිෂ්ඨය තියෙනවා නම් මගේ මේ ඇඳුමේ පාට උනා මොකක්ද පාට? තද නිල් පාට නැත්තම් අපි කියනවා දම් පාට කියලා. නිලට හුරු දම් පාට. ගොඩාක් පිෂ්ඨය තියෙනවා නිකන් තද නිලක් එන්නේ. තද නිලක්. එහෙනම් ඔන්න පිෂ්ඨය තියෙනවා කියලා අපි බලන්න කරන පරීක්ෂණය තමයි ගිය සතිය අපි මේවා කිව්වා. ඊළඟට තවත් දෙයක් ගැන කතා කරා අවසානයේ නේද? මම මේ ගිය සතියේ පරීක්ෂණ දෙක මතක් කරන්නේ. ඉස්සෙල්ල පරීක්ෂණයට කිව්වේ අපි පිෂ්ඨ පරීක්ෂාව කියලා. නේද? පිෂ්ඨ පරීක්ෂාව.
බිනරු මයික් එක ඔෆ් කරගන්නලු බිනරුට බිනරු මයික් එක ඔෆ් කරගන්නලු හරිද මයික් එක ඔෆ් කරගන්න ඊළඟට මයි පුතේ අපි කතා කර ඊළඟ පරීක්ෂණය තමයි ප්‍රභා සංශ්ලේෂණේ ප්‍රධාන ඵලය ග්ලූකෝස් වෙනකොට තව අතුරු ඵලයක් හැදුණා නේද එයා තමයි ඔක්සිජන් නේද ඔක්සිජන් අන්න පුතේ එහෙනම් ඇත්තටම ඔක්සිජන් පිට වෙනවද කියලා බලන්න තමයි අපි මෙවැනි පරීක්ෂණයක් ඇටෙව්වේ නේ මෙවැනි පරීක්ෂණයක් ඇටෙව්වා ඔයාට මතකයි අපි ගත්තේ ජලජ ශාක නේ ඔව් මෙන්න මේ වගේ ජලජ ශාක හයිඩ්‍රිල්ලා ඔන්න පේනවා ඔයාට මම හයිඩ්‍රිල්ලා ඔයාලගේ ගෲප් එකට එව්වත් එක්ක අපේ දරුවෙක් මට දාලා තිබ්බ හයිඩ්‍රිල්ලා වල රූප ගොඩාරියක් නේද ඉතින් ඒවා මම ආපහු ඔයාලගේ ගෲප් එකටම දැම්ම බලන්න මේ තියෙන විතරම තාමත් දැකපු නැති කවුරු හරි ඉන්නවනම් හයිඩ්‍රිල්ලා කොළ පාට සිහින් කෙඳි තියෙන ශාක පත්ත මේ පොඩ්ඩක් ඇති මේ පොඩ්ඩක් අරගෙන අපි දානවා මේ තියෙන හයිඩ්‍රිල්ලා අන්න හයිඩ්‍රිල්ලා ජලජ ශාක තව තියෙනවා නේද ඔය මාළු ටැංකියක් වලට පේන්නේ වැලිස්නේරියා අන්න තව ශාකයක් තමයි වැලිස්නේරියා ජලජ ශාක ගොඩයි නේද එතනින් හොඳම එක්කෙනා හැබැයි ඔයාගේ පරීක්ෂණයක හයිඩ්‍රිල්ලා කියන ශාකය මෙයා අවුලක් නෑ මෙයා හැබැයි ටිකක් ලොකුයි නේද මෙයා ලොකුයි කොහොම හරි පුතේ ඔය කියන ආකාරයට අපි මෙයාව අරගෙන හැබැයි මෙයාව ගන්න බෑ සල්විනියා නේද ඇයි වතුර ඇතුලේ තියෙන ශාක තමයි අපිට අවශ්‍ය වෙන්නේ නමුත් මෙයා සල්විනියා ඔයාට මම ගිය සතියේ පැහැදිලි කරා ජලය මතු පිට තියෙන ශාකයක් තමයි මේ එහෙම ශාකයක් අරගෙන අපිට මේ ප්‍රැක්ටිකල් එක කරන්න බෑ වතුර ඇතුලේ තියෙන ශාක වලට මම නමක් කිව්වා ජලයේ නිමග්න ශාක නේද ඔන්න ගිය සතියේ කියපුවා ටික මම ඉක්මනට මේ කියාගෙන යන්න ජලයේ නිමග්න ශාක පුතේ නම් වතුරේ ඇතුලේදී තමයි අපිට ලස්සනට මේ පරීක්ෂණේ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ ඔන්න බලන්න එහෙනම් අපි මේක අතවලා මේක ගෙනිහින් තියනවා හොඳට අවුව ලැබෙන තැනකින් නේද හොඳට හිරු එළිය වැටෙන තැනකින් අපි මෙයාව ගිහින් තියනවා බලාගෙන ඉන්න ඕනේ මොකටද බලන් ඉන්නේ මොනවද බලන් ඉන්නේ ඔව් මෙන්න මෙතන මේ හයිඩ්‍රිල්ලා ශාක අසලින්මයි පුතේ වායු බුබුලු බුෂු ගගා යනවා හැබැයි වේගෙන් යන්නේ ටිකක් ස්ලෝ එකේ යන්නේ අවුව හොඳට වැටෙනකොට අන ටිකක් වැඩියෙන් යන්න පුළුවන් කොහොම හරි මේ පරීක්ෂණ නලයේ තියෙන ජලය උතේ පහළට තල්ලු කරමින් ඒ පිට වෙන වායුව මෙතන එකතු වෙනවා එතකොට මේ ජල මට්ටම ටික පහළට වහිනවා වායුව එකතු වෙන නිසා ඇයි වායුව රින්ග යන ජලය තුලින් ජලයට ඉන්නද ජලය පහළින් මේ ලොකු වාදනයක පිරෙනවා ඕක තමයි අපිට දකින්න ලැබෙන නිරීක්ෂණ වෙන්නේ. ඔයා මම ගිය සතියේ කිව්වා. ඊට පස්සේ අපිට ඇත්තටම ඔක්සිජන්ද මේ පිට වෙන්නේ නේද? ප්‍රශ්නයක් නේ පුතේ. එහෙනම් අපි කොහොමද ප්‍රශ්නේ විසඳුවේ? අන්නෝම මෙයා ඔක්කොම පිරෙනකන් ඉන්න එපා කිව්වමම නේද? සාමාන්‍යයෙන් ටිකක් වායුව පිරෙනකොට මේ නලේ ඔයා මේක ගලවලා කුණීලෙන් ඉවතට ගන්න. මෙන්න ඉවතට ගත්තා නලේ. මෙන්න ඉවතට ගත්තා. ඊට පස්සේ මොකද කරේ? ඔන්න අපි මේ නලය ඇතුළට දා ගන්නවා පුතේ. අන්න බලන්න. අර වායු වල පිට වෙන එක වාට මේ පෙන්නන්නේ. සුදු පාටට පෙන්නන්නේ නේද? වායු බුබුලු පිට වෙනවා. ඔන්න වායු බුබුලු පිට වෙනවා. right. ඊට පස්සේ පිට වෙච්ච වායු ඔක්සිජන්ද කියලා ෂුවර් කරගන්න ඕනේ. කොහොමද ෂුවර් කරගන්නේ? ගත්ත නලය එළියට
මෙන්න හදා ගන්නවා පුතේ මේකට කියනවා පුලිඟු කීරක් කියලා නේද අපි ඒකට කියනවා කිව්වා මං ගිය සතියේ පුලිඟු කීරක් පුලිඟු කොහමද හදාගන්නේ නේද වියලි ඉරටුවක් පත්තු කරලා පුතේ නිවන්න අන්න මේ තියෙන්නේ අග පුලිඟුවක් මේ අග පුලිඟුව අපි මෙයාව ඇතුල් කරනවා ඔන්න ඔය නලයට ඔන්න බලන්න ආන්න යනවා බලන්න යාට මොකද වෙන්නේ කියලා එයා මොකද වෙන්නේ ඔන්න ඔහම වෙනවා ඇයි දැල් වෙනවා ඔක්සිජන් කියන්නේ පුතේ දහන පෝෂක වායුව එහෙනම් දහණයට උදව් කරනවා අපිට පේනවා හොඳට ඔක්සිජන් මේ නලය ඇතුලේ තියෙනවා නම් මෙයා ওই විදියට දීප්තිමත් දැල්ලක් සහිතව මාධ්‍යයේ දැල් වෙනවා එහෙනම් ෂුවර්නේ නේද අනිවාර්යයෙන්ම මෙයා කවුද ඔක්සිජන් වායුව තමයි හරිද රයිට් ඔන්න ඔතන අපි පස්වෙනි පිටුවක් කතා කරා රූපය අලවල ඇති 1 2 3 4 ප්‍රශ්න ඔක්කොම ලිව්වා ගිය සතියේ යන්න 6 වෙනි පිටුවට යන්න මම එතනින් අත්තර කරා පන්තිය ගිය සතියේ පස්වෙනි කොටස එහා පැත්තේ පස්වෙනි කොටසක් තියෙනවා නෑ නේද හතරයි හරි ඔන්න පස්වෙනි කොටසේ නම් අපි කතා කරනවා අද දවසේ මේක පැහැදිලි කරා නැවත හොඳේ හරි පරීක්ෂණ ඇටවුම ආලෝකය ලැබෙන සේ තබා විනාඩි කිහිපයකින් සිදු කළ හැකි නිරීක්ෂණය කුමක්ද ඒක ලිව්වද ලිව්වේ නැද්ද ලිව්වේ නෑ ටීචර් ලිව්වේ ඔව් දැන් පුළුවන් ද පුතේ ලියන්න එනවා ඔන්න මම ඔයාලට ආපහු පෙන්නන්නම් ඒක ඔන්න පෙන්නන්න ඔන්න බලන්න ටික වෙලාවකින් අපිට දකින්න ලැබෙන නිරීක්ෂණය තමයි ඔන්න මම දාන්න දැක්කත් මම වෙන්නේ ඔව් නිමග්න ශාක අසලින් වායු බුබුලු පිට වෙනවා නාලය හරහා කුණීලය හරහා හිමීට උඩට යනවා ඒ වායුව තමයි උඩ රැස්සෙන්නේ රයිට් ලියන්න ජලජ ශාක අසලින් නැත්නම් නිමග්න ශාක අසලින් නිමග්න ශාක නැත්නම් ජලජ ශාක නැත්නම් හයිඩ්‍රිල්ලා ශාක ඕන එකක් අසලින් වායු බුබුලු ටීචර් උන්නේ ආයි කියන්නකෝ ජලජ ශාක අසලින් ඇයි වහිනවද ජලජ ශාක නැත්නම් නිමග්න ශාක අසලින් ඔයා තනියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ මේකේ නිරීක්ෂණ ඇහුවොත් නේද මේ ප්‍රැක්ටිකල් එක පුතේ 11 පන්තියේ ළමයින්ගෙන් පවා අහනවා හොඳේ හරියට එනවා ඕගොල්ලන්ට වැඩි 11 කට්ටිය ඉතින් උත්තර වෙනස් නෑ මේකේ නිරීක්ෂණ මොනවද කියලා O level ප්‍රශ්න පත්‍රෙත් ඇහුවා වර්ෂය මට හරියට මතක නෑ වර්ෂ කීපයක ආවා නිරීක්ෂණ ඇහුවා මොකක්ද ලියන්න තියුනේ අයියලා අක්කලට වායු බුබුලු පිටවීම අපිට ඇස් දෙකට පේන දෙයක් නිරීක්ෂණයක් හරිද රයිට් වායු බුබුලු පිටවන අතර අපි තා චුට්ටක් ලියමු අතර කැකෑරුම් නලයේ ටීචර් ජාලේ කැකෑරුම් නලයේ ඉහළින් බුබුලු පුතේ මයික් වායු බුබුලු ජල ශාක අසලින් වායු බුබුලු ටීචර් ආයි කියන්නකෝ අනේ බෑයි කියන්න හරිද කැකෑරුම් නලයේ ඉහළ එක් රැස් වේ හිතලා ලියන්න ඉතින් දැන් පාඩම දැන් දාවේ ඔයා පන්තියට දැන් දාවේ යසතියේ විස්තර කරා නිරීක්ෂණේ ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ තනියම හරිද ඉහළ එක් රැස් වේ හිතලා ලියා ගන්න වායු බුබුලු පිට වෙනවා
ඉහළ එක් රැස් වේ. පිටවන වායුව කුමක්ද? ඉක්මනට ලියන්න. Oxygen වායුව. right, oxygen. හත. ඉහත 6 කොටසේ ඔබ සඳහන් කළ වායුව හඳුනා ගන්නා පරීක්ෂණය කුමක්ද? ටිකක් අත හොල්ලලා ඉක්මනට ලියන්න හොඳේ. වැඩ ගොඩක් තියෙනවා ඒ නිසා නැලවි ලියන්න බෑ. ආයි ලියමු. වායුව එක් රැස් වූ කැකෑරුම් නලය. ඒ කියන්නේ මේක. ඒක ගලවලා ගන්නවා අපි එළියට. වායුව එක් රැස් වූ කැකෑරුම් නලය ඉවතටගෙන මේක අස්සේ තියාගෙන බෑනේ. මෙතන ජලය තියෙනවානේ. මේක ගන්න භාගයක් වගේ සාමාන්‍යයෙන් පිරුණම වාතය එළියට ගන්නවා මේ වගේ. හරිද? ගෙන නලය තුලට බලන්න බෝඩ් එක. නලය තුලට පුලිඟු කීරක් ඇතුළු කරයි. හෙමින් කියන්නේ 6 වසරේ ළමයිනුත් කියනවා මීට වඩා වේගෙන්. පුලිඟු කීරක් ඇතුළු කරයි. එවිට දීප්තිමත් දැල්ලක් ඔන්න බෝඩ් එකේ පේනවා ඔයාලට ඒ නිරීක්ෂණය. දීප්තිමත් දැල්ලක් සහිතව දැවේ නම් ඔක්සිජන් වායුව වේ. මම කෙටියෙන් කිව්වා ඔක්කොම ටික. නලය ඉවතට ගන්න අපි දානවා පුලිඟු කීරක් ඇතුළට. දැන් මම දැල්ලක් සහිතව දැවෙනවා නම් පුතේ දහණයට උදව් කරන වායුව තමයි ඇතුලේ ඉන්නේ. ඒ කියන්නේ ඔයා දන්නවා කවුද කියලා? ඒ ඔක්සිජන්. හරිද? කාබන් ඩයොක්සයිඩ් වායුව කියන්නේ ගිනි නිවන වායුව නේද? ගිනි නිවන වායුව. අපි දැල්ලක් සහිත පුලිඟු කීරක් දැම්මොත් කාබන් ඩයොක්සයිඩ් සහිත තැනකට ටක් දාලා දැල්ල නිවෙනවා. හරිද? දැල්ල නිවෙනවා. ඊළාට හයිඩ්‍රජන් වායුව තියෙන තැනකට අපි දැල්ලක් සහිත පුලිඟුවක් දැම්මොත් දැන් මෙතනදි දැල්ලක් සහිත එකක් නෙවෙයි දැම්මේ. ඔන්න ඔක හොඳට පැහැදිලි කරගන්න. දැල්ලක් නැති නිකන් හඳුන් කූරක් වගේ. කෙළවරේ පුලිඟුවක් විතරයි තියෙන්නේ. නේද? නමුත් අනිත් වායු දෙක අපි පන්තියේදී අහනවා. මොකක්ද ප්‍රශ්නේ? හඳුන් කූරක් දැම්මත් හරිද මිස්? ඔව් ඒකත් හරි. ඊට වඩා අපි සාමාන්‍ය පුලිඟු කීරක් කියලා කියන්නේ වියලි රටුවක් පත්තු කරලා නිවලා ගන්න එකක්. හරිද? එකක් තමයි මම අර සමාන කරනවට හඳුන් කූරක් පත්තු කරලා නිව්වහම අන්න පුලිඟුවක්. තේරුණාද? රයිට්. නමුත් ඒ අවස්ථාව ඔක්සිජන් වායුව අඳුර ගන්න තමයි අපි පාවිච්චි කරන්නේ. කාබන් ඩයොක්සයිඩ් එකයි හයිඩ්‍රජන් වායුවටයි අපි දැල්ල නිවන්නේ නැතුව පුලිඟුව පත්තු කරලා දැල්ල පිටින්ම දානවා. දැල්ල පිටින්ම දැම්මම නිකම්ම නිවෙනවනම් කාබන් ඩයොක්සයිඩ්. පොප් ශබ්දයකින් නිවෙනවා නම් හයිඩ්‍රජන්. පොප් ගාලා නිවෙනවා හයිඩ්‍රජන්. අපි 10 පන්තියේදී බලමු. හරිද? රයිට්. නැත්නම් ඔයා හයිඩ්‍රජන් පරීක්ෂණ තියෙනවා ඉන්ටර්නෙට් වල ඕන තරම්. හයිඩ්‍රජන් හඳුනා ගන්නා විදිය. හරිද? රයිට්. ඔන්න මම වායුන් වර්ග තුනම අඳුර ගන්න විදිය තමයි ඔයාට කිව්වේ. දැල්ලක් ඇති වෙනවා නම් පුතේ ඒ ඔක්සිජන් දැල්ල නිවෙනවා නම් කාබන් ඩයොක්සයිඩ් ශබ්දයක් දාගෙන නිවෙනවා නම් හයිඩ්‍රජන් වායුව. හරිද? රයිට්. ඊළඟට යන්න මෙන්න මේකට නේද? මෙන්න බලන්න. අන්න ලස්සන නේද? අම්මෝ මාළු ටැංකියක්. ඔන්න බලන්න වාට ලස්සනට පේනවා.
පුතේ මේ මාළු ටැංකි වල මේ වගේ ශාක දාලා තියෙනවා. හයිඩ්‍රිල්ලා ඊළඟට අපි ගත්තොත් වැලිස්නේරියා නේද? කොළ පැහැති ශාක. ලස්සනටද දාලා තියෙන්නේ. එකක් ලස්සනට. හැබැයි ඊට වඩා දෙයක් මේකේ ඉන්න මාළුන්ට ප්‍රයෝජනවත් වෙනවා. කාටද කියන්න පුළුවන්? කියමු. මාළුන්ට ඔක්සිජන් ලබා හොඳයි කට්ටියම. හරිද? කට්ටියම හොඳයි පුතේ. ඔව් නේද? මේ මාළු ටැංකිය දවල් කාලෙදී ආලෝකය ලැබෙන තැනක නම් පුතේ තියෙන්නේ හොඳට ප්‍රභා සංශ්ලේෂණය කරනවා. එහෙනම් කරනකොට පිට වෙන වායුව අපි දන්නවා ඔක්සිජන්. ඒ ඔක්සිජන් වතුරේ දිය වෙනවා අන්න අරයා කරමල් ඔස්සේ පුතේ ශ්වසනයට ඒ ඔක්සිජන් ගන්නවා. එහෙනම් ඔයා දැන් අපි හිතනවා මේ හරි ලස්සනට මාළු ටැංකිය ලස්සනට තියාගන්න ඕන නිසා තමයි මේ පැල දැම්මේ නේද? එහෙම හිතලා දැම්මා ඒකේ විද්‍යාත්මක පසුබිමක් ඔන්න ඔයාට තේරෙනවා. ප්‍රභා සංශ්ලේෂණය වෙලා වායු පිට වෙනවා ඔක්සිජන් වායුව ශ්වසනයට වැදගත් වෙනවා කියලා. ඒකට තමයි මේක හොඳම ප්‍රයෝජනයක්. ඊළඟට අපි අර පරීක්ෂණය කරන්න ඕනෙත් නේද? මේ වගේ මාළු ටැංකියක් කරා ඔයාට බලන්න පුළුවන්. පරීක්ෂණය කරන්න ඕනේ නෙමෙයි. පරීක්ෂණය කරන්න ඕනේ ඔක්සිජන්ද කියලා අඳුරගන්න. අපිට මෙතනදී ඔක්සිජන් වායුව එකතු කරගන්න විදියක් නැහැ නේද? හැබැයි ඔයාට පුතේ මේ හයිඩ්‍රිල්ලා පැල අතරින් නේද? ජලජ පොකුණකත් ඒ වගේ. වතුර තියෙන පොකුණක් මේ බලන්නකො තව අවස්ථාවක්. හරි. මේ වගේ තැන්වල වායු බුබුලුමයි පුතේ පිට වෙනවා. මේ ආශ්‍රිත වායු බුබුලක් දෙකක් තුනක් අපි හොඳට මාළු ටැංකිය දිහා බලාගෙන ඉන්නකොට අපිට පේනවා වායු බුබුලු යනවා. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන් පිට වෙන ඔක්සිජන් තමයි ඔය පිට වෙන්නේ. තේරුණාද? රයිට්. ඔයාගෙන් අහනවා ප්‍රශ්නයක්. මොකක්ද දාන්න? 8 වෙනි ප්‍රශ්නේ කියවන්න. මාළු ටැංකියේ රූපයක් ඇතිමයි පුතේ. ඒක අලවන්නේ කොහෙන්ද? පැත්තෙන් තමයි අලවන්න වෙන්නේ නේද? හරහට අලව ගන්න. මාළු ටැංකියක රූපයක් දාලා ති වගේ රූපකොලේ එක කපල අලව ගන්න පැත්තෙන් අලව ගන්න. ඔය 8 වෙනි ප්‍රශ්නේ මාජින් එක හරියෙන් අලව ගන්නකො. මොකක්ද අහන ප්‍රශ්නේ? මාළු ටැංකියක ජලජ ශාක වැවීමේ වැදගත්කම විස්තර කරන්න ඕන ප්‍රශ්නේ. දැන් පුළුවන් ඔයාලට උත්තරයක් දෙන්න නේද? මොකද කියන්නේ? මාළු ටැංකියට හිරු එළිය වැටෙනකොට මේකේ ඇතුලේ තියෙන ජලජ ශාක ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒ පිට වෙන වායුව මත්ස්‍යයින්ගේ ශ්වසනයට වැදගත් වෙනවා. අන්න පුතේ නම් ජලජ ශාක වවන එකේ තියෙන එකේ වැදගත්කම තමයි ඒක. හරිද? අපි ලියමු ලස්සනට. ලියන්න. මාළු ටැංකියට හිරු එළිය වැටෙන විට මාළු ටැංකියට හිරු එළිය වැටෙන විට එහි ඇති ශාක ඔව් කිය ඊට 8 වෙනි ප්‍රශ්නෙටද? අට ඔව්ද? මාළු ටැංකියක ප්‍රශ්නයක් තියෙන දාව. ඇයි ජලජ ශාක වැවීමේ වැදගත්කම කියලා ඔයගොල්ලෝගෙන් අහන්න. හිරු එළිය වැටෙන විට එහි තුල ඇති ශාක ප්‍රභා සංශ්ලේෂණය කරයි. ඉස්සරහා විස්තරේ කියන්නේ පැහැදිලි. මොකද්ද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණය වෙනවා. ජලජ ශාක මාළු ටැංකියේ තියෙන. අපි ඒක ලියමු ඉස්සරහට. ප්‍රභා සංශ්ලේෂණය සිදු කරයි. දැන් උත්තරේ ඊට යහට යමු. එවිට පිටවෙන ඔක්සිජන් වායුව මත්ස්‍යයින්ගේ නැත්නම් මාළුන්ගේ ශ්වසනයට යොදා ගනි.
සසනයට යොදා ගනි නැත්නම් සසනයට වැය වේ හරි සසනයට වැදගත් වේ ඕනි කල්ලියක් සසනයට යොදා ගනි ඔන්න පුතේ වැදගත්කම ඒක නේද ඒක තමයි වැදගත්කම හරි නේද right ඔන්න පුතේ ප්‍රභා සංශ්ලේෂණය කියන ජෛව ක්‍රියාවලියේ අවසාන කොටසට මම ඔයත් එක්ක එනවා හරි ලියන්න නෑ ඔයා හොඳට අහන් ඉන්න මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් ඇයි මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මෙච්චර අපේ මේ පෘථුවියට ඇයි වැදගත් කියලා ඔයා දන්නවා නේද ඔයා දන්නවා බලන්න මම පෙන්නනේවා හරිද කියලා right මෙන්න මයි පුතේ එනම් ඉරු එළිය වැටෙනකොට නේද වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් යොදාගෙන පසෙන් ජලය උරාගෙන නේ මතකයි ඇද්දුවා ශාක පත්‍රවල හරිත ප්‍රදාඩංගු සෛලවල තමයි ග්ලූකෝස් හැදුනේ එතකොට ඔක්සිජන් වායුව පිට වුණා එහෙනම් ඔතනම තියෙනවා යම්කිසි සිද්ධියක් නේ කාබන් ඩයොක්සයිඩ් වායුවමයි පුතේ ගන්නවා හරියටම ඔක්සිජන් පිට කරනවා සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව කියන්නේ පුතේ ඔයා අහලා තියෙනවා නේද කාබන් ඩයොක්සයිඩ් වායුව කියන්නේ වැඩි වෙන්න හොඳ නැහැ ඇයි දන්නවද මතකද බලන්න මෙහෙම එකක් මං හරි සර් හරි කිව්වා ග්ලැසියර දිය වෙන ඔව් ග්ලෝබල් වෝමින් එකක් මේක මොකක්ද ඔව් පරිසරමයි පුතේ පරිසර ප්‍රශ්නයකට ලක් වෙනවා අපේ පෘථිවි ගෝලය උණුසුම් කරන වායුව තමයි කාබන් ඩයොක්සයිඩ් මෙයා වායු ගෝලයේ වැඩි වෙන්න වායු ගෝලය රත් වෙනවා වායු ගෝලය රත් වුණාම අපේ මේ ද්‍රවාසන්නේ තියෙන සාගරවල තියෙන අයිස් ග්ලැසියර් අර මට දරුවෙක් කිව්වේද ඒවා දිය වෙනවා ඒවා දිය වුණාම මයිත් මොකද වෙන්නේ මුහුදු මට්ටම ඉහළ යනවා ඇයි දිය වෙවි අයිස් කඳු දිය වෙවි එන්න ගත්තා අපේ ලෝකේ තියෙන මයිත් දූපත් වගේ රටවල් ලංකාව මාලදිවයින් ඒ වගේ ඒව කවදා හරි අනාගතේ යට වෙන්න පුළුවන් එහෙනම් මෙයා එවන එක ඔයා අඩු කරන්න ඕන වාහන වලින් පිට වෙන පුතේ කාබන් ඩයොක්සයිඩ් ඉන්ධන දහනයෙන් නේද මෙයා වැඩි වෙන ක්‍රම ගොඩයි කර්මාන්ත ශාලා වලින් පිට වෙනවා ඊළඟට කුණු රොඩු ද්‍රව්‍ය දි รา පත් වෙනකොට පිට වෙනවා අපි කැලිකස් වල පුච්චනකොට මෙයා එනවා ඉන්ධන දහනයෙන් මෙයා එනවා පුතේ මෙයා තියෙන්න ඕන ප්‍රමාණයට වඩා දශම ගාණක් හරි වැඩි වුණා මෙයා පොඩ්ඩයි තියෙන්නේ ඔයාලට මතකත් ඇති 8 පන්ති අපි 7 පන්ති වගේ වායු ප්‍රතිශත කතා කරා 0.03යි තියෙන්නේ 100ට එකක්වත් නේ නමුත් ඒකක් හරි වදයක් තේරුණාද ඒ කියන්නේ මේ වායුව මෙයා වදයක් කිව්වට මෙයා මේ හොඳම නැති කෙනෙක් නෙමෙයි ඒ කියන්නේ මෙයා තියෙන්න ඕනේ අපිට පෘථුවියේ උණුසුම තියාගන්න දැන් නිකන් හිතන්නකෝ ඔයා අහලා තියෙනවා නම් හඳේමයි පුතේ no atmosphere නේ වායුගෝලයක් නේ දවල් කාලෙට හඳ පට්ට රස්නේලු රැට පට්ට හීතල ඇයි වායුගෝලයක් නේ උණුසුම රඳව ගන්න විදියක් නමුත් පෘථුවිය එහෙම නෑ පෘථුවිය වටේ වායුගෝලේ කාබන් ඩයොක්සයිඩ් වායුව රස්නේ රඳව ගන්න අපිට රැටක් දාඩිය දානවා රැටක් අපිට රස්නේ දැනෙනවා දවල්ට වගේ උදේට වගේ යම් ලොකු සීතල ගතියක් නේ ඒ හේතුව මෙයා එහෙනම් මෙයා ඕනේ නමුත් වැඩි වෙන්න බෑ ඒකයි ප්‍රශ්නේ වැඩි වුණොත් තමයි අනේ පුතේ මයික් එකක් ඔන් වෙලා ගෙදර පොඩි එකෙකුත් අඬනවා හරිද වහගන්න පරිස්සමින් මේ කියන්නේ පාඩම දන්නවනේ YouTube දැම්මම එපාර නේද වෙන ඔයාලා බැලුවට අවුලක් නෑ ලංකාවේ ලෝකේ YouTube එකක් බැලුවාම එපාර මේ වගේ පාඩමක් නේද ඒ නිසා මට දැන් අද පාඩම නෙමෙයි මම බ්‍රහස්පතින්දා නෙමෙයි කවදාද අපි කරේ සෙනසුරාදා කරපු පාඩම ඒගොල්ලෝ සද්ද නැතුව හිටියා මම හිතන්නේ හොඳට බලමු හොඳ අද වීඩියෝ එකට වඩා ඒක හොඳයි නම් ඒක ඔයගොල්ලන්ගේ channel එකට දානවා බලන්න හැබැයි ඒගොල්ලන්ට මේ රූප මම ඉදා දාලා තිබුණේ ඒකයි ඒ නිසා ප්‍රෙස්සෙමින් මයික් ඔෆ් කරගෙන ඉන්න හොඳේ එඩිට මොකක් හරි කරලා දාමු අපි සද්දවත් දැහිච්චා කාබන් ඩයොක්සයිඩ් වායුව ඉතින් මෙහෙම වැඩි වෙන්නේ නෑනේ පුතේ ඔයා හිතන්න ගස් තියනවනම් නේ ගස් වවලා තියනවා නම් අපේ පෘථුවියේ හැමතැනකම
මේ වැඩි වෙන කාබන් ඩයොක්සයිඩ් එයා ප්‍රධාන අමුද්‍රව්‍යයක් විදියට ගන්නවා නේද? එහෙනම් වායුගෝලීය උණුසුම අඩු කරන්න ශාක හොඳයි. මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මේක ඔටෝ නවතිනවා. පැහැදිලිද? ඒ වගේම මොකද වෙන්නේ? අනිත් පැත්තෙන්නේ අන්න ශාක ගන්නවා මේ කාබන් ඩයොක්සයිඩ්. ආන්න බලන්න ලස්සනට පේනවා. ග්ලෝබල් වෝර්මින් එක පාලනය වෙනවා. පෘථිවියේ උණුසුම වායුගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කරනවා ශාක ප්‍රභා සංශ්ලේෂණය මගින්. ඒ ප්‍රධාන අමුද්‍රව්‍ය. ඊළඟට මම පුතේ ඔන්න අපිට දෙනවා ඔක්සිජන් වායුව නේද? ඔයා දන්නවා අතුරුඵල වායුව ඔක්සිජන් තමයි ප්‍රභා සංශ්ලේෂණේ. එයා අපිට ජීවීන්ට හැමෝටම මිනිස්සුන්ට විතරක් නෙමෙයි හැම සතෙකුටම ශාකවලට ශාකත් උස්ම ගන්නවද නැද්ද? ගන්නවා. ඌටිකාහාර ඔක්සිජන් ගන්නවා පුතේ යාගේ ශ්වසනයට. හරි. දැන් කවුරුවත් හිතන්න එපා ශාක කියන්නේ පුතේ ජීවියෙක් නේද? එහෙනම් ශාකවල ජීවීන්ට පොදු ලක්ෂණයක් වෙන ශ්වසනය තියෙනවා. එහෙනම් ඒ ශ්වසනයට අවශ්‍ය වායු ඔක්සිජන් ඒගොල්ලොත් ගන්නවා සත්තුත් ගන්නවා. හැමෝටම ඔක්සිජන් අවශ්‍යයි පෙරහළු වෙත ගෙනියන්න. පැහැදිලිද? right. එහෙනම් අපිට ශ්වසනයට ජීවීන්ගේ ඔක්සිජන් ලබා දෙන හොඳම ක්‍රියාවලිය නේද? හොඳම වලිය ප්‍රභා සංශ්ලේෂණය. අන්න ඊළඟට මම ওই මයික් අරගෙන ඉන්න කට්ටියට දැන් 60 පාරක් විතර කිව්වා හොඳේ. පරිස්සමින් ඉන්න. මම දැන් චෙක් කරනවා හොඳේ. මයික් ඔන් වෙච්ච කට්ටිය ආයි කියන්නේ කෙලිම රිමූව් කරා. ඒ කියන්නේ 100 නැතුව ඉන්න කට්ටියනේ. ජලය මේගොල්ලන්ටත් ඕනනේ නේද? ජලය තුල තියෙන ශාක වලින් ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් පිට වෙනවා. එහෙනම් ජලජ ජීවීන්ට වැදගත් වෙනවා ශ්වසනයට ඔය වගේ. ඔන්න මයිතේ ඊළඟට ඔන්න මම දැන් වැඩ දෙකක් කිව්වා. පෘථුවියේ උණුසුම පාලනය කරගන්නවා ප්‍රභා සංශ්ලේෂණය. ඒ වගේම ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් වායුව සපයනවා මේගොල්ලෝ. ඒ වගේම දට අහගන්න මම ඉස්සෙල්ලා එකත් එක්කම ඔහොම සම්බන්ධ කරන්නම්. කාබන් ඩයොක්සයිඩ් යම් ගාණක් ගත්තොත් ඒහා සමාන ඔක්සිජන් ප්‍රමාණයක් පිට වෙනවා. ඔයාට මතකයිද අපි ගිය සතියේ අර වචන සමීකරණයත් එක්කම මම ඔයාට තුලිත රසායනික සමීකරණයක් පෙන්නුවා. 6i CO2 අලියන්නේ දැන් බෝඩ් එකේ. 6i H2O ඊතලෙන් C6H12O6 ඒ කියන්නේ ග්ලූකෝස් පිට වෙනවා 6i O2. 6i CO2 ගන්නවා ශාක 6i O2 දෙනවා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු ගන්න ගානටම ඔක්සිජන් පිට වෙනවා. ඒ කියන්නේ පරිසරයේම පුතේ කාබන් ඩයොක්සයිඩුයි ඔක්සිජනුයි සමතුලිත මට්ටමේ තියාගන්න ප්‍රභා සංශ්ලේෂණය හොඳම හොඳයි. තේරුණාද? right. අපි අවසාන එකට යමු. ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත් වෙනවා මොකටද? මෙන්න ෆුඩ් චේන් එක. ඔයාලට පේනවා. මොනවාද ෆුඩ් චේන් කියන්නේ? ආහාර දාම නේද? ආහාර දාම. පුතේ අපේ පරිසරයේ ඔයා චූටි පන්තිවලදී ලිව්වා ආහාර දාම. හැම ආහාර දාමයක්ම ආරම්භ වුණේ කොහොමද? මතකද? ශාකවලින් නේද? ශාකවලින් තමයි ආරම්භ වුණේ. එයා තමයි ප්‍රොඩියුසර් නිෂ්පාදකයා. එයා නිපදවන ආහාර මත ඍජුව හරි වක්‍රව හරි අනිත් සත්තු මේ ලෝකේ යැපෙනවා. එහෙනම් පුතේ ඔන්න ඔයා තව දෙයක් දැනගත්තා. මුළු පෘථුවියටම ආහාර සපයන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන් ශාක. හරිද? එහෙනම් ඔන්න ආහාර සපයනවා, උණුසුම අඩු කරනවා නේද? උණුසුම පාලනය කරනවා, වැඩි වෙන්න දෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් සමතුලිත මට්ටමේ තියාගන්නවා. ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් වායුව ලබා දෙනවා. කවුද? මොන ක්‍රියාවලියද? මේ ප්‍රධාන ජෛව ක්‍රියාවලියක් වන ප්‍රභා සංශ්ලේෂණය. පුතේ බලන්න නම් පල්ලෙහා chart එකක් දාලා තියෙනවා. මං කිව්ව දේවල් ටික තියෙනවද බලන්න ඔක්කොම. කොටුවක් තියෙනවා බලන්න මේ කොටුවේ තියෙන එක හරියද කියලා. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන බැවින්
ගෝලීය උණුසුම ඉහළ යාමේ වේගය පාලනය කරයි. පුතේ එතන ඔයාලා ගාව highlight pen එකක් තියෙනවා නම් highlight කරන්න ගෝලීය උණුසුම ඉහළ යාමේ වේගය පාලනය කරයි. ඒවා ඉරිගහ ගන්න. ඊළඟ අනිත් පැත්තේ විතරේ බලන්න අනිත් පැත්තේ විතරේ ජීවීන්ට ආහාර නිෂ්පාදනය කර දෙන ප්‍රධානතම ක්‍රියාවලිය. හරිද? ඒකත් හරිනේ නේද? ප්‍රධානතම ක්‍රියාවලිය ඒක. මොකද ශාක තමයි ආහාර නිපදවන්නේ. නිෂ්පාදකයෝ ඕනනම් ලියා ගන්න ආහාර දාම ආහාර ජාලවල නිෂ්පාදකයෝ මේගොල්ලෝ ශාක. පුතේ එහෙමම පහළ බලන්න එතනම යට තියෙන ලොකු බිත්තරේ වායුගෝලයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවශෝෂණය කරයි. කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම අවම කරයි නේද? එහෙනම් ඒ කියන්නේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් සමතුලිත මට්ටමේ තියා ගන්නවා කියන සිද්ධිය වට ඕනනම් ලියා ගන්න මෙහෙම. උත්තර යටි CO2 සමානයි ඇහෙනව නේද? ඕකේ. කාබන් ඩයොක්සයිඩ් සමානයි පුතේ ඔක්සිජන් ප්‍රමාණයට සමතුලිතව තියා ගන්නවා පරිසරයේ වායුගෝලය තුල. අනිත් එක ජීවීන්ට ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන්. ශ්වසනය කියන වචනය යටින් ඉරක් ගහගන්න. ශ්වසනය. හරි. ඔන්න පුතේ නම් ප්‍රභා සංශ්ලේෂණය කියන මාතෘකාවට මම සමුදෙනවා. ඔයා ওই ටික හොඳට බලා ගන්න. ඔන්න ෆුඩ් චේන් තව දුරටත් පෙන්වන්නේ ආහාර දාම මෙන්න ආහාර නිපදවපු කොස් ගෙඩි ගොඩයි එනවා නේද? ඔව් ලස්සන කොස් ගෙඩි නේද? බෝල කොස් ගෙඩි. රයිට් ඔය නිපදවපු ආහාර තමයි ඉතින්. මෙන්න අපි ඊළඟට යනවා පුතේ ප්‍රධාන තවත් ජීව ක්‍රියාවලියක් ගැන කතා කරමු. ඔයා ටියුට් එකක් පැත්තකින් තියලා පෑනුත් පැත්තකින් තියලා හොඳට අහගෙන ඉන්න ඊළඟ ක්‍රියාවලිය ගැන කතා කරන්න යන්න. ප්‍රභා සංශ්ලේෂණය අපි ඉවරයි. පරිවහනය නේද? පරිවහනය තව දෙකක් තියෙනවා. බිඳුදය උත්සේදනය. එතකොට ඔන්න ජෛව ක්‍රියාවලි 4න් එකයි තාම මං ඉවර. අපි යමු එහෙනම් දෙවනි ජෛව ක්‍රියාවලිය තමයි ශාකවල සිද්ධ කරන පුතේ එහෙ මෙහෙ බඩු අරගෙන යනවා එක දේවල්. ඔයා දැනට දන්නවා සුක්‍රෝස් විදියට නේද? ශාක කඳ දිගේ මුල් වලට පත්‍ර වලින් අරගෙන යනවා. ඊළඟ මුල් වලින් ගන්න ජලය මයි පුතේ පත්‍ර වෙත ගෙනිහින් දෙන්න ඕන. නේද? ඒ වගේ පරිවහන කටයුත්තක් ශාකවල සිද්ධ වෙනවා. රයිට්. තව මොනවද පරිවහණය වෙන්නේ? නේද? මේ බලන්න. ඔන්න බලන්න ඔයාට පේන රූපේ තමයි ශාක පත්‍රයක කොටසක්මයි පුතේ අන්වීක්ෂයෙන් බැලුවම අපිට පේනවා මොනවද? චූටි සිදුරු. මොනවද මේ සිදුරු? පූටිකා පාලක සෛල දෙකකින් මතකයි නේද? අර වකුගඩු දෙක වගේ. බෝංචි බීජ හැඩති දෙන්නේ එකතු වෙලා ඔයද හිටියේ වැඩිපුර ශාක පත්‍රවල යටි අපිචර්ණේ උඩ අපිචර්ණෙත් ඉන්නවා. නමුත් වැඩියෙන් ඉන්නේ ශාකවල පත්‍රවල පුතේ යටිපැත්ත. මොනවද මේ සිදුරු? මොකද කරන්නේ? ගන්නවා කාබන් ඩයොක්සයිඩ් ඇතුළු කරනවා පූටිකා ඔස්සේ ශාක පත්‍රයට දෙනවා. පුතේ ශාක පත්‍රය තුල හැදිච්ච ඔක්සිජන් එළියට පිට කරනවා පූටිකා ඔස්සේ. ඔන්න බලන්න එහෙනම් පරිවහනයක් සිද්ධ වුණා එතන නේද? එක තැනක ඉඳන් තව තැනකට ගියා. එළියේ ඉඳන් ශාක ඇතුළට ගියා. ශාක ඇතුලේ ඉඳන් එළියට ආවා. අන්න හුවමාරුවක් සිද්ධ වුණා. ඔන්න පරිවහනයක්. තව පරිවහනයක් මෙන්න ශාකය. මෙන්න පස, මෙන්න මුල් ජලය ගන්නවා ගෙනියනවා පුතේ ශෛලම පටකයේ ඔස්සේ පත්‍රවල. මතකයිනේ ප්‍රභා සංශ්ලේෂණේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් ජලය. එනම් ගිහින් දෙන්න ඕනේ නේද? පසේ තියෙන ජලය තමයි උරාගෙන පත්‍රවලට යන්නේ. එහෙනම් පරිවහනයක් සිද්ධ වෙනවා. නේද? රයිට්. තව මොනවද? මේ මුල් අන්න අර මූල කේශ. මේ මූල කේශ වලින් තමයි ජලය උරාගන්නේ.
මේ මුලක් තියෙන්නේ පුතේ. මුලක්. තව තැන් තියෙනවා ශාක තුල ආහාර පරිවහනය නේද? ඒ හැම දෙයක්ම නම් ශාකයක් තුල පරිවහනයක් වෙනවා කියලා ඔන්න ඔයාට යම් පැහැදිලිතාවයක් වෙන්න ඕන. අපි බලමු ඔය මුලක් තියෙන්නේ right. පුතේ ඔන්න පුතේ කවදාවත් අහලා නැති වචන වගේක් තමයි මට පැහැදිලි කරන්න තියෙන්නේ අද. අහලා ඇති එක වචනයක් වගේ අහලා. හැබැයි දෙන්නෙක් අහලා නැහැ උතන ඉන්නේ. මොනවද මේ වචන? මේ වචන කියන්නේ පුතේ හොඳට අහන් ඉන්නවා නැත්තම් තේරෙන්නේ නැහැ. හොඳේ ටිකක් ඒ හරිය බොඩි පන්ති වල අපි කතා කරන්නේ. දැන් මං කියවනේ මම පුතේ වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පත්‍ර ඇතුළට ගන්නවා කියලා. පත්‍ර ඇතුළේ හැදිච්ච ඔක්සිජන් වායුව එළියට දෙනවා. ওই වගේ වායුව හුවමාරු වෙනවා කූටිකා ඔස්සේ. අන්න පරිවහනයක් වෙනවා. එක තැනක ඉඳන් තව තැනකට යනවා. ඒක තමයි පරිවහන. පසේ තියෙන ජලය මුල් වලට උරා ගන්නවා. අන්න පසේ ජලය ආවා. අන්න පරිවහනයක්. ඊට පස්සේ ගෙනියන්න ඕන. පත්‍රවල හදපු කෑම ශාකේ පුරා ගෙනියන්න ඕන. වෙන පරිවහනයක් වෙනවා. මයි පුතේ මේ පරිවහනය සිද්ධ කරන ප්‍රධාන ක්‍රම වගේක් තියෙනවා. කොහොමද ජලය යන්නේ? කොහොමද වායුව එන්නේ? අපි මේවට කියනවා යාන්ත්‍රණ. මෝ බර වචන නේද? යාන්ත්‍රණ පරිවහණය වන ක්‍රම. එහෙම නැත්නම් පරිවහණය වන යාන්ත්‍රණ. පුතේ බලමු අපි එවැනි යාන්ත්‍රණ ඔයාට අටේ පන්තියේ ඉගෙන ගන්න 3 දෙනෙක් ඉන්නවා. අටේ පන්තියේ විතරයි. ඉස්සරහට මොක කොහේවත් තැනක නෑ. මට මතක විදියට 11 දී එම නෑ. හැබැයි ප්‍රශ්න අහන්න පුළුවන් 8 වසරේ දැනුමින් නොදේ. ඒ නිසා මතක තියාගන්න. අනේ ප්‍රභා සංශ්ලේෂණය කතා කරද්දී තියෙනවා පුතේ. එතන විතරයි තියෙන්නේ. නමුත් ඔන්න දැන් ඔයාලට මේ පන්තියෙන් තමයි මේ පරිවහන ක්‍රම යාන්ත්‍රණ ගැන ටිකක් සවිස්තරව ඉගෙන ගන්න තියෙන්නේ. ඒ නිසා හොඳට අහගෙන ඉන්න මම ප්‍රැක්ටිකල් එකකුත් අද දවසේ ඔයත් එක්ක පෙන්නනවා කතා කරනවා මෙතනදිව. මොනවද මේ යාන්ත්‍රණ? එකක් තමයි විසරණය නේද? ওই වචන ටිකක් අහලා ඇති. විසරණය මේක අහලානේ. ආශ්‍රුතිය සංගීත ශ්‍රුතිය නෙමෙයි හොඳේ. මේ ශ්‍රුතිය ආශ්‍රුතිය ආයන්නක් එනවා ඉස්සරහට. ඔන්න පුතේ ශාකයක් තුල පරිවහණය වන එක ක්‍රමයක් තමයි මොනවද දන්නේ මම තාම කිව්වේ නෑ. මොනවද ආශ්‍රුතියෙන් යන්නේ? අන් විසරණයෙන් යන්නේ මොනවද? තව ටිකකින් කියනවා. ඊළඟ අවසාන යාන්ත්‍රණය තමයි පුතේ ස්කන්ධ ප්‍රවාහය කියලා අපි ඒකට කියන්නේ. යම් ස්කන්ධයක් තල්ලු කරගෙන ගහ තුල ගහ උඩ ඉඳන් පහළට පහළ ඉඳන් උඩට පැත්තට අරයට මේක හැමතැනටම ස්කන්ධ තල්ලු කරගෙන යනවා. අපි ඔකට කියනවා ස්කන්ධ ප්‍රවාහ ක්‍රමය. මොනවද යන්නේ කියලා තව පස්සේ කියනවා. හරිද? right. විසරණය ආශ්‍රිතය ස්කන්ධ ප්‍රවාහය. මෙන්නමයි පුතේ පරිවහන යාන්ත්‍රණ ක්‍රම 3ක් තියෙනවා. ශාකවල ද්‍රව්‍ය අරෙහි මෙහි ගෙනියන. පැහැදිලිද? right. බලන්න එහෙනම් ටියුට් එක පොඩ්ඩක් බලමු. පිටු අංක 7 මාතෘකාව දෙවනි අංක 2 දෙවනි ජෛව ක්‍රියාවලිය පරිවහනය. පළවෙනි කොටස් ටික පුතේ පොඩ්ඩක් මම ගහලා තියෙනව නේද? හරි බලන්න. ශාක තුල ද්‍රව්‍ය පරිවහනය සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ. පහත වේ. ඒ පේලියට යටින් මාතෘකාව වගේ ඉරක් ගහගන්න. ඒකට යටින් අඩිරුල තියලා හරි නැත්නම් ඉරක් ගහගන්න. ශාක තුල ද්‍රව්‍ය පරිවහනය සඳහා නිදසුන්. බලන්න. දැන් මම ඔවා කිව්වා. බලන්න මම කියපුවා හරිද කියලා. පළවෙනි ඩොට් එකේ තියෙනවා වායුගෝලයේ සිට කූටිකා හරහා කාබන් ඩයොක්සයිඩ් වායුව පත්‍රයේ සෛල කරා පරිවහනය. ඔයා දන්නවා දැන් ඒක. හරි නේද එහෙනම්? දෙවෙනි එක මූලකේශ හරහා අන්න එතන පුතේ පොඩි වචනයක් වැරදිලා. හිස කියලා තියෙන හිස නෙමෙයි පසේ කියලා හදාගන්න. පසේ මූලකේශ හරහා පසේ සිට හිසේ කොහෙද වතුර නේද?
පසේ සිට ශාක පත්‍ර කරා ජලය ජලය විතරක් නෙමේ මාත් අතු ටිකක් බිව්වා ජලය විතරක් නෙමේ ඔයා පොහොර දානවනි ගස්වලට නේ ඒ පොහොර සමහර ඒවා පසේම තියෙනවා පුතේ කනිජ ලවණ ඒවා ඔක්කොම වතුර දිය වෙලා තමයි ඔන්න ගහ ඇතුලේ යන්න කලින් උරා ගන්න එපා පස්සේ අන්න පුතේ ජලය උරා ගන්න ක්‍රමය ජලය උරා ගන්නවා නම් ඇතුල් වෙනවා පරිවහනයක් විදියට ඒ කියන්නේ පසේ සිට ශාක පත්‍ර කරා ජලය හා ජලයේ ද්‍රව්‍ය khනිජ පරිවහණය වීම එනම් එවැනි අවස්ථාවක් තියෙනවා මේ පරිවහණයට උදාහරණ නිදසුන් තුන්වෙනි එක බලන්න ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවනු ලබන ආහාර යටින් ඉරක් ගන්න ආහාර යටින් ඉරක් ගන්න තුන්වෙනි එකේ ආහාර ශාක පත්‍රවල සිට ශාකයේ වෙනත් ස්ථාන කරා පරිවහණය වීම ඔන්න පුතේ දැන් දන්නවා ඔයා එනම් පරිවහණයක් වෙනවා කියලා ඊළඟ ප්‍රශ්නේ මම මෙහෙම දැම්මා පරිවහණය සඳහා උපයෝගී වන යාන්ත්‍රණ කියලා දාන යයන් කපන යාන්ත්‍රණ තුනක් නම් කරන්න කියනවා කොහොමද පරිවහණය සිද්ධ වෙන්නේ මොන වගේ ක්‍රමවලටද රයිට් අපි ලියමු එක විසරණය ඔන්න බෝඩ් එකේ තියෙනවා ලියන්න ලස්සන විසරණය ආශ්‍රුතිය දෙක තුන ස්කන්ධ ප්‍රවාහය හරි නේද හරි ඔන්න මම ඉස්සරහලා කතා කරන්න යනවා විසරණය සම්බන්ධයෙන් ඔයා හොඳට අහගෙන හිටියොත් වරදින එකක් නෑ නැත්තම් ඔයාට විසරණයයි අද දවසේ කතා කරන ආශ්‍රුතියයි ඔය දෙන්න ලට පැවෙනවා ඒ නිසා මම ඉස්සරහලා කතා කරනවා විසරණයක් කියන්නේ මොකක්ද කියන එක ඒ නිසා හොඳට අහගෙන ඉන්න වෙනවා right මම ප්‍රැක්ටිකල් එකෙන්ම යනවා හරිද මොකක්ද බලන්නකො මෙන්න බලන්න අපි ගමු right මගේ අතේ තියෙන පුතේ වීදුරුවක් ඔයාට පේනවා මොන බලන්න ග්ලාස් එකක් තියෙනවා හරිද මුකුත් නැහැ කියන්නේ වාතය තියෙනවා මම මේකට දානවා ළමයි පොට ටිකක් දාමු අපි නේද පොට ටිකක් දාගමු ඔන්න බලන්න තේ මේකේ තියෙන්නේ වතුර ඔන්න මම වතුර ටිකක් දැම්මා මේකට ඔය ඇති නේද ඔය ඇති දැන් ඔයාලට පේනවනේ දාලේ මේ වතුරට මම දාන්න යනවාමයි පුතේ කොණ්ඩිස් කැට දෙකක් විතර චුට්ටක් හරි කොණ්ඩිස් පොඩ්ඩක් දානවා බලන්නකෝ අන්ද වීදුරුව තිබ්බා කොණ්ඩිස් කැටයක් ගන්න එපා නේද කොණ්ඩිස් කැටයක් ගන්න චුට්ටක් දාමු දෙයි ගොඩක් ඕනේ නෑ මම පොඩ්ඩක් මගේ අතට අරගෙන කොණ්ඩිස් චුට්ටක් මෙන්න බලන්න ඔයා හොඳටම බලන් ඉන්න වෙනවා නිරීක්ෂණය හොඳේ right දැන් මම තාම මුකුත් දැම්මේ නෑ පුතේ ඔන්න බලන්නකෝ දැන් මම කැමරේකට පොඩ්ඩක් ලං කරන්නම් මේකමනේ පේනවා ලයිට් එක දාන්න හරි තාම කොණ්ඩිස් දැම්මේ නෑ ඔන්න පුතේ මම කැට දෙකක් විතර දානවා කොණ්ඩිස් එක ඇතුළට හරි මම දැන් ලයිට් එකක් දැම්මම හොඳට පෙනෙයි අන්න පුතේ යා පල්ලෙහාටම ගියා දැන් ඔයාට පේනවා යටට ගියාට පස්සේ මොකද වෙන්නේ බලන්න හෙමින් මගේ මූණක් පේනවා වීදුරු ඇතුලේ නේද ඇයි ඉතින් පාර දුෂ්ෂයිනේ පුතේ එන අන්න හරි දැන් බලන්න අන්න මෙතනට මම සුදු පසු බිමට ගෙනියන්න ඈත වැඩි ඒ ඉස්සරහට හරි
පේන්නේ sorry දැන් හරි මිස්. පේන්නේ දැන් ඔන්න මම තව පොඩ්ඩක් දාන්නම් පුතේ එහෙනම් හොඳේ කැට කීපයක් ඇතුළට ඔව් ඒ ටික දැන් ඔන්න යටට යනවා දැන් මම දාන කොන්ඩිස් ටික යටට යන්නේ හැබැයි යටට ගිහිල්ලා ඉවර වෙලා ඔයාට පේනවද බලන්න ඊට පස්සේ වෙන වැඩි අපිට හොල්ලනම් දැන් උඩ හරිය තාම වතුර තියෙනව නේද තාම වතුර තියෙනවා උඩ හරිය ඔන්න බලන්න ආන්න දැන් පේනවනේ මගේ මුණ දැන් පේන්නේ නැහැ ඔයාට ඇතුලෙන් බලන්න පල්ලෙහා ඉඳගෙන නේද ඔන්න හරි දැන් එනවා ඔන්න ලස්සන්ට එනවා පල්ලෙහා ඉඳගෙන පේනවද මයි පුතේ පොඩ දම් පාට උඩට එනවා නේද උඩට එනවා ඔව් දැන් පේනවා හොඳට ඔන්න පේනවා ලස්සනට ඒ කියන්නේ පුතේ ඔන්න හොඳට අහගන්න පැහැදිලි කිරීම මේ කොන්ඩිස් අංශු යටම තමයි මයි පුතේ වැඩියෙන් තියෙන්නේ හරිද කොන්ඩිස් අංශු යටම තමයි වැඩියෙන් තියෙන්නේ අපි නමක් කියනවා කොන්ඩිස් අංශු සාන්ද්‍රණය වැඩි කොහෙද පහළ එතකොට උඩ හරි අවර්ණ වතුරනේ තිබුණේ නේ අවර්ණ වතුරනේ තිබුණේ එතකොට ඒ උඩ හරියේ කොන්ඩිස් අංශු සාන්ද්‍රණය පුතේ අඩුයි හැබැයි දැන් මොකද උනේ අංශු සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් මයි පුතේ අඩු තැනට අංශු ගලාගෙන ගියා නේද දම් පාට උඩට ලස්සනට ගියේ අන්න බලන්න මම ඔයාලට ආයි පොඩ්ඩක් පෙන්නන්න අන්න දැන් නම් නේද ලස්සනට පේනවා ඒ කියන්නේ තාමත් යට හරිය වැඩි ඉනේ දම් පාට ගතිය ටික තමයි උඩට එන්නේ පුතේ මම මේක කෝට්ටක් දාලා හරි මොකක් හරි දාලා කැලතුව අන්න හැමතැනම එකම පාට එනවා සමජාතීය මිශ්‍රණයක් එනවා ඊට පස්සේ අපි ඒකත් බලමු අන්න මම චුට්ටක් මේකට අනින්න අන්න උඩට එනවා ආන් දැක්කද හරි ඒ කියන්නේ පහළ තියෙන අංශු හෙමින් මයි පුතේ උඩට එනවා එහෙනම් අංශු සාන්ද්‍රණය වැඩි තැන ඉඳගෙන අඩු තැනට අංශු ගමන් කරනවා ජලය තුලින් අන්න මං කෑල්ලක් වැඩි කරා ජලය තුලින් යන්නේ කොන්ඩිස් අංශු ජලය කියන්නේ පුතේ මාධ්‍යයක් ඔයා හොඳට අහන් ඉන්න ජලය කියන්නේ මාධ්‍යයක් ඔන්නේ නම් මං ආයි කියනවා මෙහෙම යම් කිසි මාධ්‍යයක් තුල යම් අංශු සාන්ද්‍රණය වැඩි තැනක ඉඳන් අංශු කිව්වම බය වෙන්නේ නැහැ නේද අංශු දන්නෝ දැන් කොන්ඩිස් අංශු සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් අංශු සාන්ද්‍රණය අඩු තැනට මාධ්‍ය ඔස්සේ අංශු ගමන් කරනවා අංශු ගලා යනවා නේද එහෙනම් ඔයාට මේක කතා කරද්දී අපේ දෙවනි පාඩම මතක් වෙනවා ඇති නේද අපේ අසන්තතිකයි ජලය අසන්තතිකයි නේද මේ දම් පාට කලයක යන්න නම් වතුර අංශු ASCII හිස්තැන් තියෙන්න ඕන ඒ වෙන පාඩමක් නේද ඒ වෙන පාඩමක් මේක වෙන එකක් පදාර්ථවල සන්තති ස්වභාවය ඔව් ජලය අසන්තතිකයි කියලා පෙන්වන්නේ මේකෙන්ම තමයි නමුත් මාපිටේ මේක ඔයා වැරදියට තේරුම් ගන්න එපා මේ වෙන එකක් කොන්ඩිස් කට යට හරියට දැම්මම ඒක 7 දිය වෙලා උඩට ආවේ ක්‍රමයෙන් ඒ කියන්නේ පුතේ මේකට කියනවා අපි අංශු වැඩි තැනක ඉඳන් අඩු තැනට ගලාගෙන එනවනම් අන්න විසරණයක් වෙනවා කියලා විසරණයක් වෙනවා තේරුණාද රයිට් අපි යමු බෝඩ් එකට යන්න ප්‍රසන්ටේෂන් එකට ඔයාට මෙන්න මේ රූපෙමයි පුතේ ඇති වාගේ රූපකොළි නේද ඕක තමයි මම ඔයාට පෙන්නුවේ දැන් මේ හරිය අංශු සාන්ද්‍රණය වැඩි හෙමින් මෙහෙම දිය වුණා ඔය අපේ මම කරපු එකෙත් මේ විදිහට ලස්සනට දැක්කා උඩට හෙමින් ගලාගෙන එනෝ නේ මේ වෙන්නේ පුතේ ඔන්න විසරණ සිද්ධිය එහෙනම් අපිට ඕක පැහැදිලි කරන්න වෙනවා මෙන්න මෙහෙම තාම තේරුනේ නැති දරුවෙක් ඉන්නවා නම් මේකෙන් අල්ලගන්න තේරෙන්නේ නැති වෙන්න නම් විදියක් නෑ නේද රයිට් මෙන්න බලන්න පුතේ විසරණය මම බෝල ටිකක් දැම්මා මේ වාදනයේට මේ බෝල ඔයා හිතන්න සීනි
කොන්ඩිස් කැට හරිද කොන්ඩිස් අංශු දැන් කොන්ඩිස් පාටයි අපිට මේකට කොන්ඩිස් නෙමෙයි ලුණු කැට ගන්න පුළුවන් ලුණු අංශු සීනි අංශු මොනවා හරි හැබැයි මයි පුතේ ලුණු ඒවා මේවා දිය වෙවි උඩට යනවා පේන්නේ නේද ඒ නිසා තමයි වර්ණයක් ලබා දෙන කොන්ඩිස් ගත්තේ හොඳට අහන් ඉන්න පැහැදිලි කිරීම මෙතන මේ කියන අංශු සාන්ද්‍රණය පුතේ ඔන්න ගොඩයි වැඩි අංශු සාන්ද්‍රණය වැඩි ඔයාගේ මේ වචන වලින් උත්තර තියෙන්න ඕනේ නැත්තම් ලකුණු දෙන්නේ නැහැ හරිද අංශු සාන්ද්‍රණය වැඩි සාන්ද්‍රණය කියන්නේ ගොඩයි ගොඩක් තියෙනවා ඝනත්වය වැඩි මෙන්න පුතේ ඒවට මොකද වෙන්නේ ඔන්න බලන්න වැඩි තැන ඉඳගෙන ජලය හරහා පුතේ උඩට යනවා ඉහළට යනවා ඔන්නේ නම් මේකට අපි කියනවා මොකක් කියලාද විසරණය අංශු සාන්ද්‍රණය වැඩි තැන සිට අංශු සාන්ද්‍රණය අඩු තැන දක්වා මාධ්‍යයක් තුලින් අංශු ගලා යාම අන්න පුතේ ඕකට කියනවා විසරණය කියලා right ඔන්න එනම් පැහැදිලි ඔයාට පුතේ ඔයාගේ ටියුට් එකේ 7 වෙනි පිටුවේ අලවන්න ඕනේ දම්පාට ඔය රූපයේ උඩින්ම විසරණය කියලා මාතෘකාව තියෙන තැන විසරණය කියලා මාතෘකාව තියෙන තැන හරිද right එක පැත්තෙන් අලවන්න ඊළඟට 4 වෙනි රෝම ඉලක්කමෙන් 4 කියලා තියෙනව නේද විසරණය කියන මාතෘකාවට යට එතන බලන්න ස්තැම් පුරවන්න ටිකක් දැන්න ඉහත ක්‍රියාකාරකමේදී කොන්ඩිස් අංශු ජලය තුල ව්‍යාප්ත වන ආකාරය ස්තැම් පුරවන්න පුතේ ඒකට යටින් ඉරිපේරි දෙකක් ගන්න ඉරි දෙකක් මාතෘකාව වගේ ගන්න එක හරිද ඊළඟට තියෙන වගන්තිය හයිලයිට් කරමු නැත්තම් කොටු කරමු ජලයට දැමූ කොන්ඩිස් කැටය අසල කියන වගන්තිය හයිලයිට් කරන්න ජලයට දැමූ කොන්ඩිස් කැටය අසල හරි අසල මං කොන්ඩිස් කැටයක් වතුර පතුලට දැම්මේ අන්න එතන ගැන ඔයාගෙන් අහනවා ස්තැම් පුරවන්න ලියන්න කොන්ඩිස් අංශු ප්‍රමාණය මොකෝ කියන්නේ වැඩි ලියන්න වැඩිය එබැවින් එම ස්ථානයේ ඒකීය පරිමාවක් තුල ඇති කොන්ඩිස් අංශු ප්‍රමාණය ඒ වැඩිය නේද යම් පරිමාවක් කියන්නේ පුතේ එක තැනක් හරිද එක තැනක් ගන්න ඒකීය පරිමාවක් පතුලේ කොන්ඩිස් අංශු දාපු තැන එතන කොන්ඩිස් අංශු වැඩි ගොඩයි මහ ගොඩයි වැඩිය එනම් තුන්වෙනි ඩොට් එක එනම් කොන්ඩිස් අංශු සාන්ද්‍රණය යටින් ඉරි ගන්න වැඩි සාන්ද්‍රණය right දැන් තේරුණා වැඩි නේද කොන්ඩිස් අංශු වැඩි එනම් කොන්ඩිස් අංශු සාන්ද්‍රණය පුතේ වැඩි ඊළඟට කියනවා ඔන්න මම ඔයාලට ඒක තනියෙන් දෙනවා පුරවන්න ජල බීකරයේ ඉහළ ප්‍රදේශයේ කරා කළු අකුරින් දාලා ඒ නිසා එතන අර දැන් පිරවු එකමයි පුතේ ඔයා highlight කරගන්න ඕනේ ජලයට දැමූ කොන්ඩිස් කැටේ අසල කියන තැන ඒක highlight කරන්න නැත්නම් කොටුවක් ගහ ගන්න ඕනේ ජල බීකරයේ ඉහළ ප්‍රදේශයේ තනියෙන් පුරවගෙන යන ටට්ටක් ගන්න කොන්ඩිස් අංශු ප්‍රමාණය උඩ හරිය මොකක් වෙලා තියෙන්නේ අඩුයි නේද අඩුයිද නැද්ද අඩුයි නේද පොඩ්ඩක්වත් තිබුණේ නැහැ මුලදී නම් කොන්ඩිස් කැටේ මම දානකොට මේක වතුර වීදුරේ පල්ලෙහාටම ගියා උඩ හරිය ලස්සනට අවර්ණව අපේ ජලය තිබුණේ හැබැයි චුට්ට වෙලාවකින් ටික අංශු උඩට ආවා අන්න වැඩි තැන ඉඳන් අඩු තැනට එනම් අංශු ප්‍රමාණය අඩුය එනම් කොන්ඩිස් අංශු සාන්ද්‍රණය පුතේ අඩුය හොඳයි දැන් හොඳයි තේරුණා නේද අඩුය පුතේ ඔයා පොඩි උදව්වක් කරන්න ඕනේ මට මම ඒ රූපේ දාලා නැහැ ඒ නිසා ඔයා පොඩි මේ වීදුරුවක් ඇඳලා වීදුරුවක් හරි බීකරයක් හරි ඇඳලා ඔයා ලියන්න අංශු සාන්ද්‍ර මෙතන මේ වගේ අඳින්න පොඩි කුස වීදුරුවක් වගේ ඇඳලා උඩ හරියෙන් අංශු 2-3ක් දාන්න පහළ හරිය අංශු ගොඩක් දාන්න දාලා ලියන්න අංශු සාන්ද්‍රණය වැඩිය
මම මෙතනින් පේන්න අදින්නම් ඔයාලට. මේක පේන්නේ නැත්තම් ඔන්න ඔහොම. මෙතන බෝල ගොඩක් දාම් යට හරියි. එතන ඉස්සරහින් ලියන්නේ කොන්ඩිස් අංශු සාන්ද්‍රණය වැඩි. කොන්ඩිස් අංශු සාන්ද්‍රණය වැඩිය. උඩ හරියෙන් බෝල දෙක තුනක් වගේ දාලා එතන ලියන්න අංශු සාන්ද්‍රණය අඩුය. අංශු සාන්ද්‍රණය අඩුය. එහෙනම් මොකෝ වෙන්නේ? වෙන පාට පෑනක් අරගෙන මේ ගාව ඉඳන් උඩට ඊතල ගහන්න. අන්න විසරණය වෙනවා. වැඩි තැන ඉඳන් අඩි තැනට අංශු යනවා පුතේ පෙන්නන්න. ඒ රූපේ හොඳයි. එම ඇඳ ගන්නකො පොඩ්ඩක් පල්ලෙන්. ඔයාට මේකක් පේනවා. මේකෙත් මෙහෙම ඊතල දාන්න. ඇන්දා ටීචර්. ඇඳා. දැන් පැහැදිලිද? කාට හරි නොතේරෙන දරුවෙක් ඉන්නවද විස්තරණ ක්‍රියාවලිය විස්තර කරන විදිය? අංශු සාන්ද්‍රණයේ වැඩි තැන ඉඳන් අඩි තැනට මාධ්‍යයක් ඔස්සේ අංශු ගමන් කිරීමට පුතේ කියනවා විස්තරණය කියලා. නේද? විස්තරණය කියලා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඊට ජලයට දැමු කොන්ඩිස් කැටය අසල තියෙන තැන මොකක් හරි වෙනස් කරගන්න කිව්වද? මොකද පුතේ? අර ටීචර් හිස්තැන් පුරවන එකට උඩින් අසල තියෙන තැන මොකක් හරි වෙනස් කරගන්න කිව්වද? නෑ වෙනස් කරගන්න කිව්වේ නෑ. ඒක මේ හයිලයිට් කරගන්න කියලා කිව්වේ ජලයට දැමු කොන්ඩිස් කැටය අසල කියන එක හයිලයිට් කරා. ඊට පස්සේ එතන තියෙන වගන්ති තුන හිස්තැන් පුරවන්න තමයි පුරවගෙන ගියා අපි. හරිනේ නේ? හරි. ඊට පස්සේ බලන්න ඊට පහළ තියෙනවා හරිද බෝල ඇඳලා ඉවරයි ඊතල ගහලා කොන්ඩිස් අංශු සාන්ද්‍රණය වැඩි අඩුයි කියලා ලියා ගන්න. ටීචර්. ඕ කිය. ටීචර්. කියන්න. ටීචර් මම ඇහෙන්නේ නැහැ පුතේ හයියෙන් කියන්න. ඇහෙන්නේ නැහැ කියන එක. හරි. එයා කියන එක මට ඇහෙන්නේ නැහැ කවුරු හරි මොකක් හරි අහනවා. හරි. ඊට පස්සේ බලන්න උතේ ඊට පල්ලෙහා වගන්ති තුනක් තියෙනවා තව. එවිට කොන්ඩිස් සාන්ද්‍රණය මොකක්ද දාන්නේ හිස්තැනට? බලන්න මේ වාක්‍ය නිකන් ඔක්කොම කියවලා මොකක් හරි අදහසක් එනවා. වැඩි. අන්න හරි. වැඩි. හොඳයි ඔය තියෙන්නේ. නේද? වැඩි ස්ථානයේ සිට. වැඩි කියලා පුරවන්න එනවා පළවෙනි ස්ථාන. එවිට කොන්ඩිස් සාන්ද්‍රණය වැඩි ස්ථානයේ සිට කොන්ඩිස් සාන්ද්‍රණය ඊට පස්සේන්නේ අඩු නේද? අඩු. හොඳයි. අඩු ස්ථානය දක්වා ජලය තුලින් යටින් ඉරි ගන්නවා. කොන්ඩිස් අංශු අන්න ස්ථානට පුරවන්න කොන්ඩිස් අංශු ගමන් කරයි නේද? ස්ථාන වලට එනවා පැහැදිලි නේද? වැඩි අඩු කොන්ඩිස් අංශු. අන්න පුතේ 7 වෙනි පිටුව අපි පුරවලා ඉවරයි. රූප අලවන්න රූපේ ඇඳා අනිත් පැත්තට යමු. ඔව්. ටීචර් මම අර පෘෂ්ඨ පරීක්ෂණය කරා. අනේ පුතේ මට ඔයා කියන එක ඇහෙන්නේ නැහැ. හයියෙන් කියන්න පුළුවන් නම් කියන්න. ඉෂ්ඨ පරීක්ෂණය කරාලු ටීචර්. මේ කරාලු. ආවද? හරි. රයිට්. ඊට පස්සේ දැන් යමු අපි සාමාන්‍ය ජීවිතේ. පුතේ මගේ ගාව තියෙනවා පුතේ දොඩම් ගෙඩ්ඩක්. කමුද? මෙන්න බලන්න. එනවා. බෝලයක් නෙමෙයි හොඳයි දොඩම් ගෙඩ්ඩක්. හරිද? කහ පාට අර දොඩම් එක. මේවා ඉතින් වැඩි කන්න නම් හොඳ නෑ. කලාතුරකින් ඉතින් කෑමට කමක් නෑ නේද? අර මෙහි තියෙන දොඩම් පැණි දොඩම් ඒ වගේ එකක් කන්නේ කීට වැඩිය හොඳයි. මේ රටවල් වලින් එන ඒවානේ පුතේ. හරි. නමුත් මම ඔයාගේ පාඩමට පොඩ්ඩක් පෙන්නන්න ගෙනාවා. ඔයා හිතන්න මෙහිම වැඩක්. මේ දොඩමක් හරි ඕන දොඩක්. එක්ක නාරක්, එක්ක දෙහි, එක්ක ලෙමන් ගෙඩියක්. පුතේ ඔයා අරන් යනවා මේක ඉස්කෝලේ. හරි. දැන් ඉස්කෝලේ නෑනේ කියන්න එපා මට. හිතන්නකෝ එහෙම සිද්ධියක් වුණා කියලා අතීතේ. දොඩම් ගෙඩියක් බෑග් එකේ දාන් ගිහිල්ලා උදේ පළවෙනි පීරියඩ් එකේ ටීචර් ආව පන්තියට. ඔයා මොකද කරන්නේ? පිටිපස්සේ පේලියේ ඉන්නේ ඔයා. හරිද? අපේ මෙතන ඉන්න ළමයි ඔක්කොම ඉන්නේ
ඉස්කෝලේ පිටිපස්සෙම පේන්නේ. හිතන්න කට්ටියම දොඩම් ගෙඩි අරන් ගිහිල්ලා ඉන්නේ. දැන් ඔයා ලෙලි ගහනවා. ලෙලි ගහනකොට අනිත් උන්ට අහු වෙනවද නැද්ද? අනිත් අහු වෙනවා සුබදයි. පුතේ මේ බලන්නමයි පුතේ මේ බලන්න ඔන්න මේ ලෙල්ලක් තියෙන්නේ මගේ ගාව. බෝඩ් එකෙත් ලෙල්ලක් ආවා. මෙන්න ඔහොම ලෙලි ගහගෙන යනකොට ටීචර් අහනවා කවුද දොඩම් කන්නේ? ඈ නේද? කවුරු හරි මොනවා හරි දොඩම් කනවා මටත් දීලා කන්න කියලා හොඳ ටීචර් කෙනෙක් නම් කියයි. නේද? නැත්තම් ඔක්කොම චෙක් කරන්න පිටිපස්සට එවි. ඔක්කොම බෑග් බලද්දි දොඩම අවු වෙනවා කොල්ලා ගුටි කනවා. නේද? පුතේ හැලෙන් එහාට කොහමද මයි පුතේ අහුනේ ටීචර්ට දොඩම් කනවා කියලා ඔයා? ඒකනේ නේද? ඔන්න එතන සිද්ධ වෙච්ච සිද්ධිය විසරණය වාතය හරහා දැන් ජලය තිබුණේ දැන් මාධ්‍ය වාතයට මාරු වෙනවා. මයි පුතේ ඔයා මේක ලෙලි ගහනකොට මේකේ ලෙල්ලේ තියෙන මේ මෙතන ඒ අංශු සාන්ද්‍රණයමයි පුතේ වැඩි. ඔයාගේ අතේ තියෙන දොඩම් ගෙඩිය ලෙලි ගහන තැන එම ස්ථානයේ හිතනවා බෑග් එක ඇතුලේ ඔයා ලෙලි ගහනවා. වහගෙන ලෙලි ගහනවා. නමුත් එතන තියෙන අංශු සාන්ද්‍රණය දොඩම් වල ඒක වාෂ්පශීලී නේද? ඒක වාෂ්පශීලී. පුතේ මේක වාතයේ ඔස්සේ මුළු පන්ති කාමරයට හරහම යනවා. අල්ලපු පන්තියටත් යයිද දන්නේ. අන්නමයි පුතේ අංශු සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් වාතයේ ඔස්සේ අංශු සාන්ද්‍රණය අඩු ටීචර් ඉන්න හරිය ඉස්සරහා ඉන්න ළමයි හරියට මේක ගියා. නේද? විසරණයක් මෙන්න අපි යමු පන්සලට යමු එක්ක ගෙදර හරි නේද? මොනවද මේ? අඳුරු නේද? ඔයා හිතන්නකෝ ආච්චි අම්මා මේ වෙලාවට ඔන්න පහන තියන්න යනවා ගෙදර. අඳුන් කූරු පත්තු කරනවා. ඔයා ඉන්නේ ගේ ඇතුලේ එක්ක උඩ තට්ටුවේ කාමරයක. අන්නමයි පුතේ මොකද වෙන්නේ? ඔයාට අවු වෙනවා ඔන්න බුදුන් වඳිනවා මේ ටයිම් එකේ තමයි ඔන්න ගෙදර හඳුන් කුරු මේ වෙලාවේ පත්තු කරලා නේද? හිතන්නමයි පුතේ පන්සලක් දේවාලයක් ගාවින් අපි වාහනයක ගියත් පයින් ගියත් සමහර වෙලාවට ඒ සුගන්ධය නේද? හඳුන් කුරු සුවඳද තෙල් වල සුවඳද පොල් තෙල් පහන් පත්තු කරලා තියෙද්දි ඒත් සුවඳ එනවා. එනම් අයිතේ ඒ කොහොමද ඔන්න පැහැදිලි මොකද්ද වෙච්ච සිද්ධිය විසරණය වැඩි තැන ඉඳන් අඩු තැනට මාධ්‍යයක් ඔස්සේ අංශු ගලා යනවා. අන්න විසරණය කියන්නේ ඒක. එනම් පුතේ අනිවාර්යෙන් මාධ්‍යයක් ඕනේ. මොනවාද? ජලය වෙන්න පුළුවන්, වාතය වෙන්න පුළුවන්. අපි ඝන මේ වෙලාවේ කතා කරන්නේ ඝන දෙයක් ඔස්සේ යනවා. නමුත් අපි ප්‍රධාන මාධ්‍ය දෙක වාතය සහ ජලය තමයි විසරණ ක්‍රියාවලියට මෙතනදී සලකන්නේ. එනම් තේ ශාක පැත්තට යමු. ශාකයක එළියේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනකොට ඔන්න දැන් කියන්න මට පත්‍රයක් ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම අඩු වෙනකොට අන්න පුතේ එළියේ ඉඳන් CO2 පූටිකා හරහා පත්‍රයේ ඇතුළට එනවා. ඔන්න එකක් ප්‍රභා සංශ්ලේෂණය වෙනවා හෝ ගාලා ඔක්සිජන් හැදෙනවා. එළියට වැඩි ඇතුලේ ඔක්සිජන් පිරීලා යනවාමයි පුතේ එළියට ඔක්සිජන් පිට වෙලා. අන්න විසරණය වැඩි තැන ඉඳන් අඩු තැනට මාධ්‍ය වාතයේ ඔස්සේ වායුව හුවමාරු වෙනවා. වායුව ගන්නවා වායුව පිට වෙනවා. ඔය ඔක්කොම ශාකවල සිද්ධ වෙන්නේ මතක තියාගන්න විසරණ ක්‍රියාවලියෙන්මයි. එනම් වායු පිටවීම වායු ඇතුළු වීම මයි පුතේ ශාකවල සිද්ධ වෙන යාන්ත්‍රණ ක්‍රමය කුමක්ද කියලායි සරල විසරණය නේද? වැඩි තැන ඉඳන් අඩු තැනට අංශු ගලා යනවා. හරිද? රයිට්. ඔය යති. එහෙනම් අපි යමු ලියන්න තියෙනවා එහා පැත්තේ ප්‍රශ්නයක් දාලා ඇති පිටු අංකට වායුමය මාධ්‍ය තුලින්ද ඉහත ආකාරයට අංශු මගින් අංශු ගමන් කිරීම සිදු වේ. ඒ සඳහා ඔබ දන්නා නිදර්ශන දෙකක් ලියන්න. මට තව දෙයක් කියන්න මතක නැති වුණානේ ළම. ඔයා සෙන්ට් එකක් ගහගෙන ආවුතින් මට අහු වෙනවද නැද්ද පන්තියට එනකොටම
අහු වෙනවා. අහු වෙනවා. නේද? ඔයාගේ අතින් ගේ ඇතුලේ ඕඩිකොලොන් කුප්පිය බිමට වැටුණා. ඔයා මූඩි අරලා කොහෙන්ද ගියා? අම්මට අහු වෙනවද නැද්ද? අහු වෙනවා. නේද? කොහමද? පිළිකුරගෙන අන්න හරි පුතේ. මූඩි ඇරියම එක්ක අපි ඇඟේ ගාගෙන එතනින් යනකොට නේද? අපේ ඇඟේ අංශු සාන්ද්‍රණිය වැඩි, සෙන්ට් අංශු වැඩි, ඕඩිකොලොන් අංශු වැඩි, පවුඩර් ගාගෙන ගියත් ඒ වගේ පවුඩර් වල සුවඳ එතන වැඩි අපේ ඇඟේ. ඒක වෙන කෙනෙකුට යනවා නේද? කොහමද යන්නේ? පුතේ විසරණේ සරණේ වෙලා. ආහා මගෙන් පුතේ අහන්නකො මේ මගෙන් එදා අපේ සෙනසුරාදා ළමෙක් ඇහුවා මෙහෙම වැඩක්. මිස් එතකොට කෑම හදද්දි සුවඳ එනවනේ නේද? ඒකත් විසරණේද? ඔයාලා මොකද කියන්නේ? ඔයාලා මොකද කියන්නේ? කෑම හදනකොට ඔයාලා කොහේ හරි හිටියත් අම්මා කෑම හදන සුවඳ ගලාගෙන එනවා. ඔයා හිතන්න ඔව්ද නැද්ද? ඔව් නේද? අල්ලපු ගෙදර මාළු බදිනවා නම් පුතේ මාළු සුවඳ එනවා අපේ ගෙදරට නේ? එනවා. අම්මා උයනකොට බිත්තරයක් බදිනකොට ඔය සුවඳ වයිකේ එන්නේ විසරණයෙන්. ඔයි යති. ඔන්න දැන් හොඳට පැහැදිලි. මොකද්ද මේ විසරණය කියන සිද්ධිය කියලා අපි ලියමු ටක් ගාලා. ඊළඟකටත් යන්න අද දවසේ. අතන යාගේ නම්බර කියලා දෙනවා. ඔතන නෑ නේද? නැතුව තියන්න. පුතේ ලියමු. නිදසුන් ටිකක් කිල්ලනවා වගේ නේද? නිදසුන් තුනක් ලියමු. ලියන්න නාරං ගෙඩියක දොඩම් ගෙඩියක් හරි මොකක් හරි ඕන එකක්. නාරං ගෙඩියක ලෙල්ල නේද? නාරං ගෙඩියක ලෙල්ල ඉවත් කරන විට නාරං ගෙඩියක ලෙල්ල ඉවත් කරන විට එහි ගන්ධය හරි පුතේ ලියන්න ඉවත් කරන විට එහි ගන්ධය දුරින් සිටින අයෙකුට දැනීම. විසරණය දැනීම. ඇයි අන්නේ පුතේ ඇත්තටම මේකේ වාෂ්පශීලී ද්‍රව්‍යයක් තියෙන නිසා නේද? වාෂ්පශීලී ද්‍රව්‍යයක් තියෙන නිසා. හොඳයි. රයිට් දෙවනි ඩොට් එකේ ලියමු ඉක්මනට. ඒවා ඔයා ලියන්න හොඳයි මම කියන එකම ඒ විදිහටම තියෙන්න ඕනේ. නාරං තුනක් නෑනේ. පුතේ ඩොට් තුනක් නෑනේ. ඔව් අපි ඩොට් එකක් තියාගම්මානේ ඩොට් එකක් තියාගම්. හොඳයි. ලියන්න දෙක හඳුන් කූරක සුවඳ දැනීම කෙටියෙන් ලියමු නේද? හඳුන් කූරක ගමන් නැද්ද? පුතේ හරිනම් ඒකනේ දැල්වන ලද හඳුන් කූරක සුවඳ. නැත්නම් හඳුන් කූරක් දැල්වීමේදී සුවඳ දැනීම. අන්න නියම වාක්‍ය මට දැන් න්යාය. හඳුන් කූරක් දැල්වීමේදී සුවඳ පැතිර යාම. අන්න ලියන්න ඔයා හදලා ඔයාට මොලේ තියෙනවනේ මට වැඩිය. රයිට් ලියන්න. හඳුන් කූරක් දැල්වීමේදී එහි සුවඳ පැතිර යාම හැමෝටම පුළුවන් වෙන්න ඕනේ. හරිද? අන්න පුතේ වාෂ්පශීලී ද්‍රව්‍ය තියෙනවා. එනං ඒවා ගලා යනවා. අපි දාමු තව අපේ අතින් ඩොට් එකක් දාමු. අපේ අතින් තව ඩොට් එකක් යට රූලක් ඇති ඉතුරු වෙලා. ඒකට මොකද ලියන්නේ? සුවඳ විලවුන් වල ගන්ධය පැතිර යාම. සුවඳ විලවුන් වල ගන්ධය පැතිර යාම. සුවඳ විලවුන් වල ගන්ධය
පැතිර යාම සුවඳ විලවුන් වල ගන්ධය පැතිර යාම උතේ බලන්නකෝ ඔන්න මම විසරණය කියන එක අර්ථ දක්වන්න යන්නේ ඔන්න ඔයාට බෝඩ් එකේ පේනවා ලස්සනට අද නේද හොඳට පේනවා ඇති බලන්නකෝ විසරණය කියන්නේ මොකක්ද කියලා තනියෙන් ලියන්න පුළුවන්ද බලන්න මම එක සැරයක් ඔයාට එන්න කියනවා ඊට පස්සේ ඔයා තනියම ලියනවා නම් මම හරි ආදරෙයි ඔයාට හරිද රයිට් මොකක්ද अंशु सांद्रण्य වැඩි ස්ථානයක සිට अंशु सांद्रण्य අඩු ස්ථානයක් දක්වා මාධ්‍යයක් තුලින් මාධ්‍යයක් කියන්නේ සිරස සොන්නානි වාද්‍ය නෙමෙයි හරි මාධ්‍යයක් තුලින් अंशु ගමන් කිරීම මයි පුතේ විසරණේ අයිකියම් अंशु सांद्रण्य වැඩි ස්ථානයක සිට අඩු ස්ථානයක් දක්වා මාධ්‍යයක් තුලින් अंशु ගමන් කිරීම විසරණය රයිට් ලියමු දැන් පුළුවන් හරි ලස්සන ලියන්න විසරණය යනු කියලා තියෙනවා अंशु सांद्रण्य වැඩි ස්ථානයක සිට වාට ඕනනම් වැඩි තැනක කියලා ගන්න ස්ථානයක ලියන එක වැඩි නම් වැඩි තැනක සිට වැඩි ස්ථානයක සිට अंशु सांद्रण्य අඩු ස්ථානයක් දක්වා अंशु सांद्रण्य අඩු ස්ථානයක් දක්වා අඩු ස්ථානයක් දක්වා උතේ පෑන මාරු කරලා ලියමු පොඩ්ඩක් මේ වාක්‍ය මේ වචනේ මාධ්‍යයක් තුලින් මාධ්‍යයක් මීඩියා එකක් හරි ඝන ද්‍රව වායු අපි දන්න මාධ්‍ය විද්‍යාවේ මාධ්‍ය තුනයි ඝන ද්‍රව වායු කියන මාධ්‍යයක් තුලින් अंशु ගමන් කිරීම ඇත්තටම පුතේ අර ඔයාලට මතකයි නේද චෝක් කැල්ල අපි අර කොන්ඩිස් වල තිබ්බම නේද ඒ කියන්නේ මේ මොකද්ද හුණු කූර ඒ අපි බැලුවේ මොකද්ද අපේ ඝන පදාර්ථ අසංතතිකයි කියලා අපි මුලදී කතා කරේ නේ ඒකෙදි ඇත්තටම මේ සිද්ධිය උනේ ඒ කියන්නේ පුතේ අපි හඳුන් කූරමයි මට කියවෙන්නේ හුණු කූර චෝක් කැල්ල කොන්ඩිස් වාදනයේ එබුවම ඒ එබුවතන अंशु सांद्रණය වැඩි උඩ හරිය अंशු නෑනේ නමුත් වැඩි තැන ඉඳන් උඩට එමීට හුණු කූර දිගේ ඉහළට ගියා අන්න මාධ්‍ය තමයි හුණු කූර ඝන ඒත් විසරණයක් තමයි නේ දරුවෙක් තර්ක කරොත් හරිමයි පුතේ ඔයාගේ තර්කය ඒත් විසරණයක් තේරුණාද රයිට් එහෙනම් ඔට්ටුයි ඕනම තැනකට අර්ථ දැක්වීම වැඩි තැන ඉඳන් අඩු තැනට अंशු යන්නේ හැබැයි अंशු හොඳේ अंशु කියන එක මතක තියෙන්න ඕනේ මොකද අපි ආශ්‍රිතයේදී ඕක පොඩ්ඩක් වෙනස් කරනවා ඒකයි මම කිව්වේ හොඳට අහන් ඉන්න විසරණය අවුලක් වුණොත් ඔයාට ආශ්‍රිතය අවුල්ම වෙනවා හරිද රයිට් අඩු ස්ථානයක් දක්වා මාධ්‍යයක් තුලින් अंशु ගමන් කිරීම මයි පුතේ highlight කරන්න නැත්නම් යටින් ඉරක් ගහන්න अंशु ගමන් කිරීම කියන වචනයට अंशु ගමන් කිරීම විසරණය ලෙස හඳුන්වයි පැන මාරු කරලා ලියන්න විසරණය ලෙස හඳුන්වයි විසරණය ලෙස හඳුන්වයි හරි ඔන්න එහෙනම් විසරණය අර්ථ දැක්වීම තනියෙන් කියන්න පුළුවන්ද කියලා අපි ක්ලාස් එකේ ඉවර කරාට පස්සේ ගෙදරදී එමීට විසරණය කිය කෑග ගහ යනවා හරි अंशु सांद्रණය වැඩි ස්ථානයේ ඉඳන් अंशु सांद्रණය අඩු දාන මාධ්‍යයක් ඔස්සේ अंशु ගමන් කිරීම විසරණය වෙයි හරිනේ රයිට් පුතේ ශාක තුල විසරණය සිදුවන අවස්ථා කිහිපයක් ඔයාට ටියුට් එකේ මම ගැහුවා බලන්න හරිද කියලා සිම්පල් A ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය මොකද කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වන කාබන් ඩයොක්සයිඩ් වායුව ඔයාට පූටිකා තොගයක් පේනවා මෙන්න එක පූටිකාවක් වෙන පූටිකා ගොඩක් ඒවා ඔස්සේමයි පුතේ මොනවද යන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව ඇතුළු වෙනවා ඔක්සිජන් පිට වෙනවා ඔක්සිජන් ඇතුළු වෙනවා ශ්වසනයට නම් ඔක්සිජන් එළියනුත් ගන්නවා නේද කොමාරි වායු හුවමාරුවක් ශාකවල සිද්ධ වෙන්නේ කොතනද මොකද්ද යාන්ත්‍රණය
විසරණය. පුතේ නම් ඒ අදාළ සිද්ධි ටික තමයි ඔතන දීලා තියෙන්නේ. ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් පූටිකාහාර ශාක පත්‍රයේ තුලට විසරණය වීම. C. ප්‍රභා සංශ්ලේෂණයේ ඵලයක් වන ඔක්සිජන් ශාක පත්‍රයේ සිට පූටිකාහාර වායු ගෝලයට විසරණය වීම. එහෙනම් වායු හුවමාරුවම සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නේ මයි පුතේ විසරණ ක්‍රියාවලිය මගින්. right. අපි යනවා මයි පුතේ ඊළඟ අවස්ථාව කතා කරන්න. right. ඔයා පෑන් තියන පැත්තකින් පුටු ඇදගෙන හොඳට ඉස්සරහට වෙලා වාඩි වෙන්න. හරියට අල්ල ගන්න හොඳේ. හරියටම අල්ලගමු. අපේ ඊළඟ ප්‍රැක්ටිකල් එකත් එක්ක යන්නේ මොකක්ද කියලා බලමු. right. මම ඔයාලට දන්න පරීක්ෂණයක් ඉස්සර වෙලා කියනවා. මේක අපෝ මේක නිකන් අර කොටු පෙරාගෙන ඉන්න කාලේ කරපු පරීක්ෂණයක් නේ. 5 පන්ති 4 පන්ති නම් මේක කරමු. ආයි තියෙන ඉතින් ඉගෙන ගන්න. ගන්නවා අපි කූඩලු පැලයක්. කූඩලු පැලේමයි පුතේ කඳ අවර්ණයි නිකන් සුදු පාටක් වගේ තියෙන. ඇතුලේ මොනවා හරි ගියොත් කඳ දිගේ පේනවා. මුල් කැඩෙන්නේ නැතුව කූඩලු පැලයක් ගලව ගන්න කොයක්. හදා ගන්න වීදුරුවකට රතු තීන්ත ටිකක් හරි කුකුල් සායම් ටිකක් හරි දාලා මොකක් හරි පාටක් පෑනේ තීන්ත ටික හරි දාලා හදා ගන්න අම්මට හොරි. හරි මොනවා හරි කලර් එකක් කරගන්න. රතු පාට වැඩිය හොඳයි. මොනවද? නිල්. නිලුත් හරි. කමක් නෑ. නිල් හරි නේද? නිල් දියරය තියෙනවා. එහෙම දාලා ටිකක් තද පාටට හදා ගන්න. පාට කලර්. ඔව්. මේ ඒකට අර වතුර ගස් කියන ඒවා ගන්න පුළුවන් නේ? වතුර ගස්. ඔව් කමන්නේ. ඒවත් හරි. හරිද? හොඳට කඳ පොඩ්ඩක් අවර්ණ වගේ කඳක්. වැඩියෙන් අපි ගන්න මේකට කූඩලු. වතුර ගස් කියන එකත් කමක් නෑ. එකක් තියෙනවා නේද? මාත් අහලා තියෙනවා. හැබැයි මයි පුතේ ඔයා මුල් ටික කැඩෙන්නේ නැති වෙන්න කූඩලු පැලේ උගුල්ල ගන්න ඕන. පැහැදිලි? එහෙම උගුල්ලගෙන ඔයා දාන්න ඔයා හදාගත්ත තීන්ත එකට කොන්ඩිස් එකක් ගත්තත් හොඳයි. දැන් ඔයාට කොන්ඩිස් නැත්තම් තමයි මම වෙන දේවල් කිව්වේ. මොකක් හරි පාටක් හදා ගන්න. තියන්න ඔයා දන්නවා මොකද වෙන්නේ කියලා දන්නවා නේද? ටික වෙලාවක් යනකොට මේ කූඩලු පැලේ කඳ දිගේ මයි පුතේ උඩට ඔයාගේ ඔය තීන්ත ගමන් කරනවා පේනවා. වතුරකට තමයි ආ තීන්ත දැන් යන්නේ උඩට වතුර. මුල් වලින් ජලය උරා ගත්තා. හැබැයි ජලය ඔයාර දිය කරපු කොන්ඩිස්ද එක්ක තීන්තද එක්ක මොනවාද කුකුළු සායන්ද ඒ අංශුත් තරම් තමයි මයි පුතේ උඩට ගියේ. එහෙනම් අපිට පාට පේනවා කඳ දිගේ. ඒක නෙමෙයි පුතේ අපේ ප්‍රශ්නේ. අර මේ මොකද්ද මේක අපි දන්නවනේ. නේද? මට ඔයාට කියලා දෙන්න ඕනේ මේ මුල් වලට ජලය උරාගන්නේ කොහොමද කියලා. මොන ක්‍රමයටද? විසරණයටද? අපොයි නෑ. මේ යාන්ත්‍රණය ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක්. මයි පුතේ ජලය මුල් වලට උරාගන්නේ ආශ්‍රිතයෙන්. මොකද්ද බොලේ? ඔයා බලයි මොකද්ද ඒ? මයි පුතේ මම ඉස්සර වෙලා ඒකත් එක්කම ප්‍රැක්ටිකල් එකට තමයි යන්නේ නැවතත් රයිට් මම ඒක කියලා දෙනවා. මට ඒක ඔක්කොම හරියටම පෙන්න ගන්න බෑ හොඳයි. නමුත් මම ඔයාලට ඒක විස්තර කරනවා. මේ තියෙන්නේ ඔන්න මුලක්. පස් අතරේ තියෙන ජලය මේ මුල් වලට උරාගන්නේ ආශ්‍රිතිය කියන ක්‍රමයට. බලමු අපි ආශ්‍රිතිය කියන්නේ මොකක්ද කියලා. පුතේ මට ඒකට අවශ්‍ය වෙනවා මෙන්න මේ ඇටවුම හදාගන්න. බලමු මොකද්ද මේ කියලා නේද? හරි. මෙන්න බලන්නකෝ. ඉන්න තව තත්පරයක්. හරි. මට මේ වැඩේට ඕනේ මයි පුතේ මේ තියෙන්නේ නිකන් අර අපි හයිඩ්‍රිල්ලා පාවිච්චි කරලා ඔක්සිජන් පිට වෙන පරීක්ෂණයට ගත්ත සාමාන්‍ය පුනීලයක්. මේක ඕන පොඩි එකකින් යවුවොත් කියනවා ඔය පුනීලයක්. ඔය පුනීලයක්. හැබැයි මං ඔයාට පෙන්නනවා වෙන එක්කෙනෙක්. මෙන්න පුතේ. ඒක නිකන් පාට ප්ලාස්ටික් එකක් මේක. ඒකත් පනල් එකක් තමයි.
තිසල්පු නීලය. නීලයක්. ඔව්. ඔන්න නම අඳුරගත්තා ඔයා. හරි. මේක මං අනිත් පැත්තට හරවනවා. මේකේ නම තිසල්පු නීලය. නම් කරන්න එමි. තිසල්පු නීලය. හොඳට අහන් ඉන්න. තිසල්පු නීලය. පුතේ අපිට අරපු නීල නෙමෙයි මේකට ඕනිමයි පුතේ තිසල්පු නීලයක් මේ ප්‍රැක්ටිකල් එක. ඔන්න මම ඔයාට මේක කියලා දෙනවා හොඳට අහගෙන ඉන්න. පුතේ අපිට ඕනේ වතුර බීකරයක් ඕනේ. වතුර හොඳේ වෙන මුකුත් නෙමේ ජල. ඔයා වීදුරුවකට වතුර පුරවලා ගන්න. මුකුත් දාන්න එපා. කිසි දෙයක් දාන්න එපා. වතුර පුරවලා ගන්න. අරගෙන ඊට පස්සේ මොකද්ද මිස් කරන්න ඕන? ඊට පස්සේ මෙන්න මේ වැඩි. පුතේ තිසල්පු නීලේ ගෙදර නේද? නේද? ඒ නිසා මේක ගෙදරදී කරන්න බැරි වෙයි. තිසල්පු නීලේ අරගෙන ඒ තිසල්පු නීලේ නැතුව මම වෙන ප්‍රැක්ටිකල් එකක් ඔයාලට කියලා දෙන්නම්. ඉස්සෙල්ලා අපි මේ ප්‍රැක්ටිකල් එක කතා කරලා යමු ගෙදරදී කරන වැඩෙත් මම ඔයාලට කියන්නම්. ඒක පුළුවන් කරන්න. අපි ඔයා දන්නව නේද මේ සෙලෝපේන් කඩදාසි? දැන් දන්නව නේද? සෙලෝපේන් කඩදාසි ටිකොල වගේ තියෙන. අන්න පුතේ ඔව් දන්නවා නේද? ඒ සෙලෝපේන් කඩදාසි පොඩි කෑල්ලක් ගන්න. අරගෙන මෙන්න මේකේ යටට තියලාමයි පුතේ බඳින්න ඕන. ඉන්න බලන්න මොකක් හරි බැඳ ගන්නවාට පේනවා. ඔන්න මම මේ පොලිතීන් එකක් ගෙනාවේ. පොලිතීන් කෑල්ලක් තිරාගෙන ආවන්න අර පිච්ච මේකද. මේ වගේ සෙලෝපේන් කඩදාසියක්. අරගෙන මේක තිසල්පු නීල යට කියලා ඔහොම බැඳ ගන්න. හරි ඔහොම බැඳ ගන්න. හොඳට බැඳ ගන්න ඕන. හරි ඔය විදිහට හොඳට ගැටයක් දාලා මේකට වටේ රබර් පටියක් දාලා හොඳට වෙලා ගන්න. ඔන්න අපි තිසල්පු නීලේ යට දැන් බෙරයක් වගේ නේද? සෙලෝපේන් පටලයකින් බැඳ ගන්න. ඊට පස්සේ ඔයා මේකේ දැන් මේ නලය පොඩි හීනීනේ පුතේ විස්කම්බේ අඩුයිනේ. ඒ නිසා මේකට පුරවන්න දැන් තියෙනවා මේ පොඩි මොනවාද ඩ්‍රොපර් වගේ එකකින් හරි එහෙම නැත්නම් අපි ගාව තියෙනවා වොෂ් බොටල් එක කියලා එකක් තියෙනවා පුතේ විද්‍යාගාරවල. වොෂ් බොටල් එක. අයි ඉන්ජෙක්ෂන් එකකින් පුළුවන්ද? අන්න හරි ඔය තියෙන්නේ ඔන්න මතක් වෙනවා ක්‍රම ඉන්ජෙක්ෂන් මේ ඒ බටේකට වතුර අරගෙන නේද? මේක ඇතුළට එමීට පුරවන්නත් පුළුවන්. මොකක් හරි ක්‍රමයකින් දාන්නේමයි පුතේ ලුණු ද්‍රාවණයක්. ඒක පාට කරලා ගන්න. කොහොමද පාට කරන්නේ? කොට්ටිස් කැටයක් දාන්නකෝ යා. හරි. කොට්ටිස් කැටයක් දාන්නකෝ. මොනවද මයි පුතේ නම් මං දාන්න කිව්වේ? වතුරට ලුණු දාලා කොන්ඩිස් කැටයකුත් දාලා පාට කරපු ලුණු ද්‍රාවණයක් තමයි අපි කොන්ඩිස් කැට දාන්න ඕනේ. කොන්ඩිස් කැට දෙක තුනක් දාගන්න. පාට බලන්න නැත්නම් පුතේ අවර්ණයිනේ. එළියේ ඔයාගේ වීදුරේ තියෙන්නේ ජලය. නේද? තිසල්පු නීලය ඇතුලේ ලුණු ද්‍රාවණයේ තියෙදි ලුණු ද්‍රාවණයකුත් අවර්ණයි. පාටක් නෑ. ලුණු දිය කරාම සමජාතීය මිශ්‍රණයක් තමයි එන්නේ. අවර්ණ. මේක පාට කරාම මේක ඇතුලේ තියෙන දම් පාට ද්‍රාවණයේ තිසල්පු නීලය ඔයාට හොඳට පේනවා. ඊට පස්සේ ඔයා මාක් එකක් දාගන්න ඕනේ පුතේ. මොකටද මාක් එකක් දාගන්නේ? ඒ කියන්නේ ඔයා දාගත්ත මට්ටම මෙන්න එතන හිතන්නකෝ මේ. දැන් මේක ඇතුලේ තියෙන්නේ කොන්ඩිසිය ලුණු ද්‍රාවණය. මොකේ ඇතුලේද? තිසල්පු නීලය ඇතුලේ. එළියේ තියෙන්නේ මොකද්ද? ඇල් වතුර එකක්. දැන් ඔයා මේ හදාගත්ත මෙයාව එමීට බස්සන්න ජලය. බලාගෙන ඉන්න. හරිද? වෙන මොනවා කරන්නවත් නැහැ. බලාගෙන ඉන්න. පුතේ ඔයා බලාගෙන ඉන්නකොට ඔන්න ඔයාට පේන වැඩක් තමයි මෙන්න මේ නිරීක්ෂණය. ඉන්න මම නිරීක්ෂණේ දාන්නම්. බෝඩ් එක බලන්න. දැක්කත් මෙන්න පුතේ ඉස්සෙල්ලා ලුණු කොන්ඩිස් මට්ටම දැක්කද? දැන් මොකද වුනේ? අන්න ඉහළ ගියාමයි පුතේ දම් පාට කලයක තිසල්පු නීල දිගේ ද්‍රව මට්ටම ඉහළට යනවා. කොහමද යන්නේ? යටින් බැඳලානේ තියෙන්නේ.
ජලය ඇතුළු වෙන්න පුළුවන්ද? ඔව් ඔන්න පොයින්ට් එක හොඳට අහගන්න හොඳ පටව් වගේ හරියට අල්ලගන්න මේක තමයි විභාගෙට එන්නේ ගොඩක් වෙලාවට. පුතේ ඇතුළේ තිබිච්ච ද්‍රාවණේ සාන්ද්‍රණය වැඩි. ඇයි? ඒකේ ලුණුත් තියෙනවා, කොණ්ඩිසුත් තියෙනවා, ජලයයි. ජලයේ දිය වෙලා එක එක දේවල්. ඒතකොට සාන්ද්‍රණය වැඩි. නමුත් එළියේ බීකරේ තියෙන්නේ only water. වතුර විතරයි මුකුත් දිය වෙච්ච නැහැ. එහෙනම් දිය වෙලා තියෙනවා ඒ වුණාට ගොඩක් අඩුයි සාමාන්‍ය ජලය ගත්තේ. පුතේ මොකද දන්නවද වෙන්නේ? ඇයි මිස් මේ පටලයක් බැඳි? මේ සෙලෝපේන් පටල. ඒක අස්සෙන් එතකොට වතුර ගියාද? ඔව්මයි පුතේ. ජලය තමයි මේ සෙලෝපේන් කඩදාසිය හරහා ඇතුළු වෙන්නේ. නමුත් මේ එළියේ තියෙන ජලය ඇතුළු වෙච්ච නිසා තමයි මේ ජල මට්ටම පුතේ මේ විදියට වැඩි උනේ. පැහැදිලිද? ජලය යන්නේ. එහෙනම් විසරණය වගේ නෙමේ මෙතෙන්දී යන්නේමයි පුතේ ජලය විතරයි. ජලය විතරයි. එතකොට ඔයා මගෙන් අහන අනිත් ප්‍රශ්නේ මම උත්තර දෙනවා මෙන්න. එතකොට මිස් ඔයා අහනවා මෙහෙම. ඇතුලේ තිසල්පු නීලේ ඇතුලේ තියෙන කොණ්ඩිසුයි ලුණුයි වතුරයි ඒව එන්න බැයිද එළිය බීකරේට කියලා අහනවා නේද මම? එළියේ පාට වෙන්නේ නැද්ද මිස්? එතකොට මේ දම් පාට කලයක එළියට එන්නේ නැද්ද? කොණ්ඩිස් අංශු එතන වැඩිනේ. විසරණයක් එහෙම වෙන්නේ නැද්ද? නෑ. ඔන්න මගේ උත්තරේ නෑ. ඒ කියන්නේ අංශු කොණ්ඩිස් අංශු ලුණු අංශු මයි පුතේ මේ පටලය හරහා නෝගමන් යන්න බෑ. යන්නේ ජලය විතරමයි. ජලය විතරමයි. එහෙනම් පුතේ ජලය වැඩි කොහෙද? තිසල්පු නීලද එළිය බීකරේද ජල අංශු වැඩි? එළිය බීකරේ නේද? එළිය බීකරේ. එහෙනම් ජලය වැඩි තැනක ඉඳන් ජලය අඩු තැනකට පටලයක් කරහා පුතේ මේකට අපි නමක් කියනවා. අගේ කරා මං දැන් කියන්නේ ඔන්න. හරිද? රයිට්. මොකද්ද කියන්නේ? හැම ද්‍රව්‍යයකටම යන්න බෑ අර මෙහි එකම ජල අංශු වලට විතරක් යන්න පුළුවන් අර්ධ පාරගම්‍ය පටලයක්. චෙක් කරලා ගන්න. වතුර දාවි යන්න දෙනවා. ලුණු ආවද බෑ යන්න. කොණ්ඩිස් බෑ යන්න. මෙයා කියනවා අප ඔයාලට යන්න බෑ. වතුරට යන්න පුළුවන්. හැබැයි ඒ වැඩි තැනක තියෙන ජලය අඩු තැනකට විතරයි. තිසල්පු නීලය තුල තියෙන ජලයට එළියට යන්න බෑ. ඇයි? එතන ජලය පොඩ්ඩයි. එළියේ ජලය වැඩි. අන්නමයි පුතේ ජලය වැඩි තැන ඉඳන් අඩු තැනට ජලය විතරයි මේ පටලය හරහා යන්නේ. එතකොට සෙලෝපේන් පටල විතරද අර්ධ පාරගම්‍ය පටල කියලා මගෙන් ඔයා අහයි. නෑ. තව එකක් මං සෙනසුරාදා දරුවන්ටත් කිව්වා අපිට පුළුවන් ස්වභාවික පටලයක් හදාගන්න. ගන්න බිත්තරයක්. බිත්තරේ කඩන්න. කඩලා ඔයා ඇතුලේ තියෙන එකෙන් ඔම්ලට් එකක් දාගන්න අම්මට කියලා බිත්තර කට්ට ගන්න. බිත්තර කට්ට භාජනයකට දාලා මයි පුතේ විනාකිරි දාන්න. පිරෙන්න දාන්න විනාකිරි. දවසක් යනකොට බිත්තර කට්ට දිය වෙලා යයි නමුත් සිවියක් ඉතුරු වෙනවා. අන්න සිවිය අර්ධ පාරගම්‍ය පටලයක්. අර්ධ පාරගම්‍ය පටලයක් කන් දෙකට හොඳට අහින්න ඕනේ මං කියන ඒවා. අර්ධ පාරගම්‍ය පටලයක් පුතේ බිත්තර සිවිය. ඔය සිවිය ඔයා බිත්තර කම්බල කනකොට අම්මා සමහරවිට බිත්තර දෙලි ගහද්දි නේද? කට්ට ගලවද්දි සමහර බිත්තරේ වතු පිට චූටි සිවි පටලයක් තියෙනවා. ඒක කන්නේ නෑ අපි. ඒකත් ගලවලා දානවා. සමහර වෙලාවට අම්මට මතක නැතුව ඔක රැඳිලා තියෙන්නත් පුළුවන් කෑල්ලක් ගන්න. අන්නමයි පුතේ අර්ධ පාරගම්‍ය පටල. දැකලා තියෙනවද ඔයගොල්ලෝ ඒක? ඔව් ටීචර්. දැකලා තියෙනව නේද? ඔව්. ඒ පටලය Tamanට අහුවෙලා ඇති. ඒකත්මයි පුතේ ඔය කියන අර්ධ පාරගම්‍ය පටලයක්. වතුර අංශු වැඩි තැන ඉඳන් වතුර අංශු අඩු තැනකට ජලය යනවා අර්ධ පාරගම්‍ය පටලයක් කරා. පැහැදිලිද? අන්න ওই වැඩේට තමයි කියන්නේ ආශ්‍රිතය. දැන් ඔයා මගෙන් අහනවා එතකොට මිස් ශාකවල මුල්වල සෙලෝපේන් කඩදාසියේ
විතර සිවිතියේ අහනවා නේද? අහන්න කලින් මම උත්තර දෙනවා ඔයාට උගන්වනවා. එහෙම සිවි නේද? විතර සිවියක් නෑ ගස්වල නේද? හැබැයි පුතේ ඔයාට තේරුම් ගන්න හොඳට අපි 10 පන්තියේ තමයි සෛලයක් ගැන කතා කරන්නේ. ශාක සෛලයක් ගත්තොත්මයි පුතේ ඒ ශාක සෛලයක පිටින්ම තියෙන්නේමයි පුතේ සෙල් වෝල් එක සෛල බිත්තිය. සෛල බිත්තිය. එයා ඕනෙක් කෙනෙකුට සෛලයක් ඇතුළට යන්න ද්‍රව්‍ය යන්න දෙනවා. හැබැයි මෙන්න બોලේ එහෙම ඇතුළට ගත්තොත් කවුරු හරි කෙනෙක්ව සෛලයක් ඇතුළට අල්ලපු සෛලේ හරි යන්න දෙන්නේ නෑ මම දෙවනියට තවත් තාප්පයක් තියෙනවා. මේක මම සෙනසුරාදා කට්ටියට කිව්වේ නෑ කියන්න මට වෙලාව මදි වුණා. හරිද? ඔන්න ඔයාලට කියනවා සෛලයක සෛල බිත්තියට ඇතුළෙන් තියෙන මේ පටලයට කියන්නේ සෛල පටලය. සෛල පටලය. උතේ එයා තෝරලා බේරලා තමයි ද්‍රව්‍ය වලට යන්න දෙන්නේ. හරියටමයි පුතේ ගර්ල්ස් ස්කූල් එකේ ගේට්ටු දෙක වගේ. පළවෙනිම අකර තොරණ ඕන වාහනයකට ඕනෙක් කෙනෙකුට අන්න යන්න කිසි අවුලක් නෑ. කවුරුවත් නෑ ඒතර ඕනෙක් කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි දෙවනි ගේට්ටුවෙන් යනකොට චෙක් කරනවනේ. ඒ කොහෙද යන්නේ? කවුරු හම්බෙන්නද යන්නේ? අර මොකද පොල්ලකුත් දාලා තියෙනවා නේද? වහලා තියෙනවා. එහෙම වාහනයක් අර ටක් ගාලා උඩට යන්න පුළුවන්ද? මැඩම් හම්බෙන්න බෑ. එතන නවත්තලා තමයි බැහැලා අවසර අරගෙන නම ගම ලිපිනයකින් දවන්ද ඔක්කොම දීලා අන්න යන්න දෙනවා නම් තමයි යන්න ඇතුළට ගන්න. හරියට සෛල පටලයක් පුතේ ඒ වගේ. තේරුණාද? එහෙනම් අපේ ශාකවලමයි පුතේ ශාක මුලක් කියන්නේ ශාක සෛල වලින් හැදිලා තියෙන්නේ නේද? ඒ සෛලවල තියෙනවාමයි පුතේ ප්ලාස්ම පටලය කියලා කියනවා. මට තව නමක් කියුණා නේද? සෛල පටලයට කියනවා ප්ලාස්ම පටලය. ඔයා සෛල පටලය කියලා දැනට මතක තියාගන්න. අපි 10 පන්තියේ අනිත් නම කියමු. ඒ සෛල පටලය අන්න යන්න දෙන්නේ පස්වල තියෙන ජලයට විතරයි ඇතුළට. එතකොට මේ ස්පෝර උරා ගන්නේ කොහොමද ජලයත් එක්ක දිය වෙලා කණිජ ලවණ? ඒකට ශක්තිය වැය වෙනවා පුතේ. ඔටෝ යන්නේ නේ. ඔටෝ ඉබේ අක්‍රීයව යන ක්‍රමයක් තමයි ආශ්‍රිතය. නමුත් ශාකවලට ශක්තිය වැය කරලා එයා නිෂ්පාදනය කරන ශක්තිය තියෙනවා ශාකයක්. ශක්තිය වැය කරලා තමයි ජලය දිය කරලා වැඩි ශක්තියක් යොදලා ඇදලා ගන්නේ කණිජ ලවණ. නමුත් අපි කතා කරන්නේ මතේ ජලය විතරයි විතරදී. එහෙනම් ශාකයකට ඔයා මතක තියාගන්න ජලය පස්වල තියෙන ජලය මුල් වලින් උරාගන්නේ ආශ්‍රිතයෙන්. මොකක්ද ආශ්‍රිතය කියන්නේ? මෙන්න බලන්න. මෙන්න අර්ථ දැක්වීම. රයිට් කියවගම්. මොකක්ද ආශ්‍රිතය ඔන්න බලන්න. අන්න දැන් විසරණයත් එක්ක ලටපවා ගන්න එපා. මම පැහැදිලි කරා හොඳට. ජලාංශ සාන්ද්‍රණය. මෙන්න මේක මම හයිලයිට් කරනවා. හරිද? ජලාංශ සාන්ද්‍රණය වැඩි ස්ථානයක සිට ජලාංශ සාන්ද්‍රණය අඩු ස්ථානයක් දක්වා වෙන්න පුතේ මේක ඕනෙමයි නැත්තම් ඔයාට ලකුණුනේ අර්ධ පාරගම්‍ය පටලයක් හරහා ජල අංශු ගමන් කිරීම අපි කියනවා ආශ්‍රිතය. ආයි විසරණය මතක් කරමු. මොකද්ද විසරණය කියන්නේ? ඕනම මොනවා හරි අංශු සාන්ද්‍රණය නිකම් ජලනේ නිකම් අංශු සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් අඩු තැනට මාධ්‍යයක් ඔස්සේ අංශු යනවා. ඒ විසරණ. මෙතන ජලාංශ සාන්ද්‍රණය එක හයිලයිට් වෙන්න ඕනේ ඔළුවේ. ජල අංශු සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් ජලාංශ සාන්ද්‍රණය අඩු තැනකට අර්ධ පාරගම්‍ය පටලයක් හරහා පමණක් ජලය ඇතුළු වෙනවා. අන්න පුතේ ආශ්‍රිතය. අවුලක් තියෙන දරුවෙක් ඉන්නවා නම් කියන්න මට. නෝට් එක අපි ඊළඟ දවසේ ලියමු. තේරුණාද? ටීචර් ගෙදෙද්දි කරන විදිය මොකද්ද? ගෙදෙද්දි කරන විදිය. ගන්නකෝ යා පැපොල් බටයක්මයි පුතේ. පැපොල් බටයක්. හරි තියනවාද ගෙදර පැපොල් ගහ? හොයාගන්න පුළුවන් කොහෙන් හරි නේද? ටීනටි. හොයාගන්නකෝ කොහෙන් හරි අල්ලපු ගෙදරින් පැපොල් බටයක්. පැපොල් හැබැයි පරිස්සමෙන් හොඳ ඒක අර ගහක හයි වෙලා තියෙන තැනින් පරිස්සමින් කඩා ගන්න හිලක් තියෙන්නේ නැති වෙන්නේ. කඩාගෙන ඒකේ
ඒක ඔයා කොළ ටික ගලවලා දාන්න. කොළ ටික ගලවද්දී බටේ විවෘත වෙන්න බෑ හොඳේ. අග ඒ කියන්නේ දෙපැත්තේ ඇරිලා තියෙන්න බෑ මේ වතුර පොම්පේ වගේ. එතකොට කොළ ටික හැමීට අග්ගිස්සෙන් කපලා දාගන්න. දාලා අර වගේ වතුර එකක් ගන්න. වතුර එකක් ගන්න. පැපල් බටේ ඇතුළට ඔයා මක්කැයි පුරවන්න. මොනවා හරි කලර් එකක් පුරව ගන්න. වතුරයි කොණ්ඩිස් තියනවා කොණ්ඩිස් ලුණු ද්‍රාවණයක් හදන්න ඕන. හරි ලුණු එක අවර්ණයි. පැපල් බටේ ඇතුලෙන් අර යන්තම් ඇතුලේ පිරෙව්වම ඔයාට මාක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි ඇතුලේ. අපි તો මේ වගේ ගානකට පිරෙව්වා කියලා මොනවා පුරවන්න? ලුණු ද්‍රාවණයක්. ඒකට නිල් ටිකක් හරි මොනවා හරි දාලා පුරවන්න. රතු පාට තින්තරේ කුකුල් සායම් හරි පැපල් බටේ ඇතුලේ. අර තිසල්පු නීලට උපමා කරන්න තියෙනවා පැපල් බටේ. මෙයාට තිසල්පු නීලට උපමා කරන්නේ පැපල් බටේ. ඒකට පුරව ගන්න. පුරවලා පැපල් බටේ ඇල් වතුර වාදනයක දාලා තියන්න. ඔයා බලන්න ඔයා ඉස්සලා මාක් කරගන්න කොච්චර ලුණු පිරවුවද කියලා පැපල් බටේ ඇතුලේ. පස්සේ බලන්න වැඩි වෙලාද වතුර. එතකොට මම පුතේ සෙලෝපේන් පටල නෑ මේකේ. මොකද්ද මේකේ තියෙන පටලය? ශාකයක්නේ. සෛල පටල තියෙනවා. නේද? සෛල පටල තියෙනවා අපේ පැපල් ශාකේ පටලය. එහෙනම් ඒ හරහා ජලය මේකේ ඉඳන් ඇතුළට යන්න ඕන. මේ මට්ටම වැඩි වෙනවද කියලා හොයලා මට ලබන සතිය කියන්න. හරිද? ප්‍රැක්ටිකල් එක ටිකක් හොඳට කරන්න බලන්න. සිදුරු වෙන්නේ නැති වෙන්නේ. ඔව්. කියන්න. අර හරිතලාව පරීක්ෂණේ ළවෙක් පෙන්නුවා. පෙන්නුවා? ඕ ටීචර්. මම දැක්කේ නෑනේ. දැන් ඉන්නවද යා? කොලේද? අසාරා. ඒ අර පුතේ සුදු පාට වෙලා නේද? ඔයා මධ්‍යසාර වල දාලා තැම්බුවේ? පොඩක් ඉන්න මම රසාරව ලොකු කරලා ගන්න චුට්ටක්. ඔව් ටීචර්. කොමින්න. මම දැක්කේ නෑ නේද? ඔව් අන්න එයා කරලා නේද? ඒ කියන්නේ කොළ පාට කොලේ තම්බලා ඊට පස්සේ සැනිටයිසර් දාලාද තැම්බුවේ? මධ්‍යසාර තිබ්බද? සැනිටයිසර් දැම්මේ. සැනිටයිසර් දැම්මේ ටීචර්. සැනිටයිසර්. හරි. සැනිටයිසර් කියන්නේ ඒතර මධ්‍යසාර තමයි පුතේ නේද? ඒකේ දාලා නටවලා ගත්තම ඔන්න ඔයාට පේනවා මේ පත්‍රේ සුදු පාට වෙලා අපි අනිත් දරුවටත් පේනවා මං හිතන්නේ. ඔව් පරිස්සමෙන් නටවන්න මධ්‍යසාර නටවද්දි හොඳේ ඒ කියන්නේ පිප්පිරෙන්න හරි විසි වෙන්න හරි පුළුවන් නේද මධ්‍යසාර නිසා. අන්න හරි. අන්නේ පත්‍රය තමයි යා මේව කරලා තියෙන්නේ. එතකොට කොළ පාට තියෙන තැන් වලට අයඩීන් දැම්මනම් පුතේ පාට වෙනස් වෙලා ඒ හොඳයි. ටීචර් අයඩීන් වලට ලුණු ටිකක් දැම්මොත් හරියන්නේ නැද්ද? ලුණුද? බෑ පුතේ. අයඩීන් ඕ ටීචර්. බෑ. ලුණු බෑ. ඒක වර්ණකයන්නේ. අයඩීන් වලට ගන්න ආදේශකයක් නෑ නේද? නෑ. අයඩීන්ම ගන්න වෙනවා පුතේ. අයඩීන් තියෙනවා හැබැයි ඔය පුතේ බෙටාඩීන් හරි. බෙටාඩීන් තුවාල වලට දාන්න. ෆාමසි වල බෙටාඩීන් මේක බැලුවම අන්නේම බෙටාඩීන් චුට්ටක් දාලා බලන්න. එතකොට බෙටාඩීන් චුට්ටක් වතුරට දාලා දුඹුරු පාට කලයක එනවද කියලා බලන්න. එතකොට අයඩීන් වලින් ඒක දාන්න ක්‍රිෂ්ට මේ පරීක්ෂාවට බත් වලට හරි නැත්නම් ඔය වගේ රසාර කරා වගේ මේ තම්බලා සැනිටයිසර් දාලා යුද්ධයක් කරලා ඒකට දාගන්න මේ බෙටාඩීන් ටික. බලන්න නිල් පාට එනවද කියලා. නේද? ඔව්. ටීචර් මේ කොලේ සිනිදුයි ටීචර්. පුතේ? ටීචර් මේ කොලේ සිනිදුයි. සිනිදුයි. ඔව් ටිකක් තුනී එකක් ගත්තාම ඉක්මනට අපිට බලන්න පුළුවන්. හැබැයි අවුවේ තීච්ච ශාක පත්‍රයක් වෙන්න ඕනේ හොඳේ. නැත්තම් පිෂ්ඨේ නෑනේ ප්‍රභා සංශ්ලේෂණය කරේ නැති වුණොත් නේද? හරි. සමහර පත්‍ර තියෙනවා දැන් හරිතප්‍රද තියෙන තැන් විතරයි ওই රසාර පෙන්නන්නෙත් මට එවැනි එකක්. පත්‍රය කොළ පාටයි සුදු පාටයි දෙකම තියෙනවා. නේද? ක්‍රෝටන් පත්‍ර තියෙනවා එහෙම. එතකොට හරියටම මාක් කරගත්තොත් කොළ පාට තිබිච්ච තැන් වල විතරයි අපි අයඩීන් දැම්මම අපිට නිල් පාට දම් පාට පුතේ එන්නේ. එහෙනම් එම ස්ථානවල පෘෂ්ඨය නිපද වෙලා තියෙන බව පැහැදිලි. හරි. තව විනාඩි 5ක් තියෙනවා අපි යමු පොඩ්ඩක් ලියන්න. කූඩලු අර රූපයක් ඇතිමයි පුතේ ඒක අලව ගන්නවද? මෙන්න මේ රූපේ නේද? මෙන්න මේක දාලා ඇති. ඒක ආශ්‍රිතය කියලා තියෙන තැන පැත්තෙන් උඩින් අලව ගන්න. හරි.
ක්‍රියාකාරකම එක කියලා මම දාලා තියෙන්නේ මම විස්තර කරේ නෑ ක්‍රියාකාරකම වලට වැඩක් නෑනේ දන්නවනේ මෙම ක්‍රියාකාරකම සඳහා සුදුසු ශාකයක් නම් කරන්න ලියන්න කූඩලු පැලයක් කූඩලු පැලයක් කූඩලු පැලයක් ඊළඟ එකේ පුතේ මේ ජය නෙමේ එය කියලා හදාගන්න එය මොන ජයද නේද එය ගලවා ගත යුත්තේ කෙසේද කොහොමද ගලවන්න කිව්වේ මම මුල් ටික කැඩෙන ලෙසද නොකැඩෙන ලෙසද කැඩෙන ලෙසට මුල් ටික නොකැඩෙන ලෙස පරිස්සමෙන් ගලව ගන්න ඕනේ රයිට් එය කියලා හදාගන්න පුතේ ජය කියන එක කපලා මුල් නොකැඩෙනසේ ලියන්න උත්තරේ මුල් නොකැඩෙනසේ ගලවා ගත යුතුය මුල් නොකැඩෙනසේ ගලවා ගත යුතුය ළඟට 10 වෙනි ප්‍රශ්නෙට යන්න රතු තීන්ත දිය කළ ජලයේ ගිල්වා ටික වේලාවකින් පසු නිරීක්ෂණය කුමක්ද මොකද වෙන්නේ නේද ආවනේ ශාකන්දිගේ ඉහළට ගමන් කරනවා ඔක්තේ ඕක දැන් ගොඩාක් වෙලාම තිබ්බොත් පත්‍ර දක්වාමයි පුතේ යනවා අපි පත්‍රයක අරස්කඩක් කරන් අන්වීක්ෂයෙන් දාලා බැලුවොත් ඔයාගේ අර රතු පාට තීන්ත නාරටි වල තියෙනවා නාරටි වල ඇයි නාරටි ඔස්සේ තමයි මේවා යන්නේ නේද ඒ ශෛලම පටකය තමයි නාරටි කියන්නේ පත්‍රවල ශෛලම ප්ලෝයම දෙකම පාරවල් හරිද ලියන්න එහෙනම් රතු තීන්ත කඳ දිගේ කඳ දිගේ ඉහළට ගමන් කරයි එබැවින් එතනට ලියන්න කඳ රතු පැහැයෙන් දිස්වේ එබැවින් කඳ දිගේ කඳ දිගේ ඉහළට ගමන් කරයි රතු තීන්ත කඳ දිගේ ඉහළට ගමන් කරයි එවිටද මං කිව්වේ තමයි නිසා කඳ රතු පැහැයෙන් දිස්වේ රතු පාටින් පේනවා කියලා ලියන්න රතු පාටින් පෙනේ පත්‍ර නාරටිත් රතු පාටට පේනවා ගොඩක් වෙලා ඔයා තියාගෙන හිටියොත් ඇයි එතනටනේ ඉතින් ජලය යන්නේ නේද ප්‍රභා සංශ්ලේෂණයට පත්‍රවලට පුතේ නිරීක්ෂණයට හේතු පහ ගන්න කියනවා ලියන්න මෙහෙම පස්වල ඇති ජලය මම එක ලබන සතිය හොඳට ආයි පැහැදිලි කරලා දෙනවා අපේ තව රූපයක් තියෙනවා ප්‍රධාන ඒක දැන් විස්තර කරන්න මට වෙලාව මදි පසේ ඇති ජලය මුල් වලින් උරාගෙන මෙන්න මේ රූපය අපි ලබන සතියේ විස්තර කරමු මේ මුලක රූපයක් තියෙන්නේ පස් අතරේ තියෙන ආශ්‍රිතය වෙන විදිය ඊළඟ දවසේ කියන්නම් පස්වල ඇති ජලය මුල් වලින් උරාගෙන ඉහළට ගමන් කරන නිසා එහා පැත්තේ යන්න 9 වෙනි පිටුවේ උඩම විස්තරයක් තියෙනවා එතන මේ පරීක්ෂණේ පොඩ්ඩක් විස්තර කරන්න තියෙන්නේ ලියන්න මෙහෙම මෙහිදී උරාගෙන පරිවහනය ඉහළට පරිවහනය වීම නිසා හරිද ඊට පස්සේ 9 වෙනි පිටුවේ උඩම ලියන්න පළමුව ජල අංශුද පසුව පළමුව ජල අංශුද පසුව ජලයේ දිය වූ වර්ණවත්
තීන්ත අංශුද ජලයේ දිය වූ තීන්ත අංශුද ශෛලම පටකය ඔස්සේ ශෛලම කොම්බු දෙකයි ශෛලම පටකය ඔස්සේ ගමන් කරයි ඉහළට ගමන් කරේ. ඔව් ඉහළට ගමන් කරයි හරි ඉතින් එතන මම ඔයාට අර අනිත් මේ මෙන්න මේකත් පොඩ්ඩක් විස්තර කරලා ඉවර වෙලා ඊළඟ එකට මේ උත්තරේ කියන්න. හොඳේ දැන් නිකන් ලියලා වැඩක් නැහැ. ඒක රවුම් කරලා තියාගන්න මම ලබන සතිය යවුවා මාක් එකක් දාගන්න. ඔයාලා පන්තිරොන් ටික වැඩියෙන් ගියා. සෙනසුරාදා මම මෙච්චර ලිව්වේ නැහැ. ඒගොල්ලන්ට ලබන සතිය තමයි ලියවන්න වෙන්නේ. ප්‍රැක්ටිකල් එක විස්තර කරා ඔය තිසල් කුණීලේ පරීක්ෂණයේ විස්තර කරා රැපෝල් බට ඒවා මුකුත් කියන්න උන්නේ. හරිද? චුට්ටක් පරක් වෙලා වෙන්නේදී මම පටන් ගත්තා. අද මම හරියටම 4:05ට වගේ පටන් ගත්තා ඔයාලට. හරි. එහෙනම් අපි ඔතන ඉඳන් ඊළඟ දවසේ කතා කරමු ලබන සතියේ ටිකයි උත්සේදනයයි බොහෝ වෙලාවට ලබන සතියේ පාඩම ඉවර වෙන්නත් ඉඩ තියෙනවා. හරිනේ? ඔබට කිය. ඉරිදා උදේට නැගිටිනව නේද? ආහාර පරිරක්ෂණයට? ඔව් ඒකට ඔව් ටීචර්. කියන්නකෝ. මේ මාව මේ විද්‍යා ගුරුතුමට ඇඩ් කරගෙන නැහැ. මම මේ ළමයින් තමයි ලින්ක් එක ඉල්ලගන්නේ. කොහොමද ගෲප් එකට ඇඩ් වෙන්නේ? පුතේ මට ඔයා දැන් අපේ නම්බර් එක දන්නවද? ඔව් ටීචර්. ඔව් ඒකට මට මේ ඒකට මැසේජ් එකක් දාන්න වාගේ නමයි පන්තියයි මේ මොනවාද WhatsApp නම්බර් එක මැසේජ් එකක් දාන්නකෝ. හා ටීචර්. හොඳේ. හරි. එහෙනම් අපි අද දවසට නතර කරමු. අද දවසේ කරපු ටික හරියට තේරුණාද? හරි ටීචර්. ඔව් ටීචර්. හරි. තේරුණා ටීචර්. එහෙනම් ওই ටික හොඳට බලා ගන්න. අපි ඊළඟ දවසේ ඔත්තන ඉඳන් ආයෙ පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. එහෙනම් අදට නවතිනවා. සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සුබ රාත්‍රියක්. නම් අයබෝවන්.